ඉස්ලාම කරුණු කීපයක් කියන්න තියෙනවා ඔයාලා විභාගේ තියෙන එක සම්බන්ධයෙන් මම කියන්නම් පළමුවෙන්ම කියන්න ඕන කාරණා කීපයක් තියෙනවා ඔයාලා විභාගේ ලියද්දී අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලාම ප්‍රශ්න පත්‍රය කියවන්න. ඒක අපිට ප්‍රශ්න පත්‍ර ඔයාලගේ උත්තර පත්‍ර බලද්දී පේන එක දෙයක් තමයි කියවන්නේ. ඒක හේතුවක් මම කියන්නම් සමහර ළමයි පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන් කරලා තියෙන්නේ ඔය පේපර් එකේ. හැබැයි පහුගිය වසරක එක ළමයි කියලා තිබ්බ ප්‍රශ්න පහක් හැබැයි පළවෙනි ප්‍රශ්නේ ලියලා නැහැ. ඒ ළමයට ලකුණු 70ක් තිබ්බත් තමයි පාස් වෙන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් ඉඳලා ලියලා නැහැ. ඒකට හේතුව උනේ ප්‍රශ්න පත්‍රය කියවලා නැතිකම. ඒකින්ද ප්‍රශ්න පත්‍රය කියවන්න. කියවලා අනිත් එක තමයි ඔයාලා කරන තව වැරද්දා පළවෙනි ප්‍රශ්නේ හැර ඉතුරු ප්‍රශ්න ටිකෙන් ප්‍රශ්න 4ක් ලියන්න තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ අපි හිතමු දෙවෙනි ප්‍රශ්නේ තෝරගත්තා කියලා. ඉතින් කියලාම ඉන්න ඕනේ නැත්තම් ඉතින් බලන්නේ. දෙවෙනි ප්‍රශ්නේ තෝරාගත්තොත් දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරේ ලියන්න. දෙවෙනි කොටසටත් ලියනවා. දැන් ඊට පස්සේ කරන්නේ සමහර ළමයි තුන්වෙනි කොටස දන්නේ නැහැ. මේක දන්නේ නැහැ. දැන් මේකට මොකද කරන්නේ? සමහර ළමයි අපි වන්දන්න යනවා. ඒ කොහොමද? මේකට ලියනවා තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. කොච්චර කපටිද නේ අපි වගේම තමයි. අපි ඊට වඩා කපටි හින්දා අපි මේක නොබලා ලකුණු දෙන්නේ නැහැ. එතකොට මේ වගේව කරන්න එපා. ඒ වගේ කරලා තිබ්බ හින්දා මං කියන්නේ ඒ වගේ වැඩ කරන්නත් එපා විභාගීයේදී. අනිත් එක තමයි තව කරනවා දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි එකට ලිව්වා. දෙවෙනි එකත් ලිව්වා. දැන් 3 4 දන්නේ නැහැ. 3 4 පස්සේ හිතලා ලියන්නම් කියලා තියලා තුන්වෙනි ප්‍රශ්නෙට මෙතනින් උත්තරේ දෙනවා. මෙතන ඉඳ තියාගන්න නැහැ. ලියලා ඉවර වෙලා විතුරු වෙච්චාම කරන්නේ මේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි සහ හතරවෙනි කොටස මෙතන ඉඳන් අඳිනවා නායක. ඔයාලට. නායක අඳිනවා ප්‍රශ්න පත්‍රයේ අන්තිම වෙනකම්. ඒ කොහොමද මේ පිටුවෙන් කෙතවලට ඉඩක් ගෙනව ඊට පස්සේ ඊළඟ එකේ උඩින් පටන් ගන්න ආයෙ කෙතවලට ගෙනව නයියන්. එහෙම කරන්නත් එපා. එතකොට එහෙම කොහොමද දන්නේ අපි මේ ඇඳගෙන ගිහිල්ලා මොකද්ද මේ කරලා තියෙන්නේ? ඒකින්ද එතන ඉඳ තියලා ලියන්න. තව විභාගයට උත්තර ලියනකොට ඔයාලා කරන වැරදි ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම මම දැක්කේ. අනිත් එක මොනවා හරි ලියන්න. සමහර අය ප්‍රශ්න අංකේ දාලා කරන්නේ බුදු අම්මෝ කියලා ලියලා තියෙනවා. එහෙම ලියලා දීපට ලකුණු දෙන්න බෑනේ. ඒකින්ද එහෙම කරන්නත් එපා. ඒ ටිකත් මතක තියාගෙන තව කාරණයක් කියන්න ඕනේ පුතේ. මෙතන අපි කරන්නේ ආර්ථික විද්‍යාව නොකරපු ළමයි ඉන්නවාය කියලා උපකල්පනය කරමු. එතකොට ආර්ථික විද්‍යාව කරපු අයට ටිකක් අර බෝරින් ගතියක් එන්නත් පුළුවන්. ඇයි මේ දන්න ඒවනේ මේ කරන්නේ මේක මොකටද කියලා වගේ අදහසක් එන්නත් පුළුවන්. නමුත් පොඩ්ඩක් ඉතින් අනුකම්පා කරලා අනිත් කට්ටිය පොඩ්ඩක් වැඩි අල්ලගෙන එනකම් ටුට්ටක් කොහොම ඉඳ ඒත් එක්කම අපි මේ පාඨමාලාව ටිකක් වේගෙන් කරනවා. මොකද කෙටි කාලයක් තුල ඔයාලට දැනට සිලබස් එක හම්බෙලා ඇති. ඒ මුළු සිලබස් එකම අපි කතා කරන්න ඕනේ හින්දා. හරි. ඒත් එක්කම මම මෙතන දෙන අභ්‍යාසය ඔයාලා ගෙදරදී කරන්න. අනිත් එක තමයි මම පාඩම කරගෙන යනකොට පොඩි වෙලාවක් මම නතර කරන්නම්. මම ප්‍රශ්නේ අහපුවාම ඔයාලා හිතින් හරි උත්තරේ දෙන්න. හරි. ඒ වගේම මම මගේ ඊමේල් නම්බර් එක කියන්නම්. ඔයාලට ලියා ගන්න පුළුවන් නේ? ලියා ගන්න පුළුවන්ද පුතේ? ඔයාලට මම ඊමේල් එක කියෙව්වොත් ලියා ගන්න පුළුවන් නේ? හැබැයි මගේ ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා. ලියා ගන්නකෝ. Rohitha @cbsl IBSL නෙමෙයි Central Bank of Sri Lanka කියන එකේ මුල් ලකුණු 4 cbsl.lk. මොකක් හරි ගැටලුවක් තිබ්බොත් ඕකට මේල් එකක් දාන්න. මං කොයි වෙලාවෙ හරි උත්තරයක් ලබා දෙන්නම්. මේ ඔෆිස් ටයිම් එකේ ටිකක් අමාරු වුණත් ගෙදරදී මං උත්තරයක් ලබලා දෙන්නම්. හරි. එහෙනම් අපි පාඩම
පටන් අරන් කරගෙන යන් ඔයාලට ප්‍රසන්ටේෂන් එක හම්බෙලා ඇති කියලා උපකල්පනය කරමින් අපි පටන් ගමු. මම ප්‍රසන්ටේෂන් එක දාන්නම් ආපහු ඕන තැනට එනකොට මම එන්නම්. ඉතින් හරි හරි අපි ටේබල් එක ප්‍රසන්ටේෂන් එක මං එව්වා කමක් නැහැ. පොඩි මිනිහද ඔව් මට ඒක උරුමයි. හරි thank you. හරි මේකෙත් පේන ඒකවල ඩිස්ප්ලේ එක වෙනවද දැන් ප්‍රසන්ටේෂන් එක කොහොමද බලන්න? ඉතින් වහන්න පස්සේ ඒකවල කියනවා. ඔයගලන්ට ප්‍රසන්ටේෂන් එක පේනවද ස්ක්‍රීන් එකේ? වෙන්නේ නැහැ සර්. ඔව් තමයි. ප්‍රසන්ටේෂන් එක මම දාපු වෙලාවේ පේුණාද පුතේ ඔයාලට? පේන්නේ නැහැ සර්. නෑ. දැන් ප්‍රසන්ටේෂන් එක පේනව නේද? ඔව්. පේනවා ඇතිනේ. ප්‍රසන්ටේෂන් එක යනකොට මාව පේන්නේ නැහැ නේ. ඒක පොඩ්ඩක් පැත්තකින් දෙන්න. සර්වත් පේනවා ප්‍රසන්ටේෂන් එකක් පේනවා. ඔව් පේනවා. හරිද මම අර ඉස්සෙල්ලා කියපු ඊමේල් ඇඩ්‍රස් එක මේ ප්‍රසන්ටේෂන් එකේ දාලා තියෙනවා. පළවෙනි එක rohitha@cbsl.lk අනිත් දෙකත් හරි. ඕකට හරි කමක් නැහැ එවන්න. හරි. හරි. පළවෙනියෙන්ම බලමු ඇයි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඕන. ඇයි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඕනේ? දැන් පොඩි වෙලාවක් දෙන්නම් මම ඔයාලා නිකන් ලියන්න බලන්න කීපයක්. ඇයි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඕනේ කියන එකට. ලියුවද? ඔව් ඔයාලා කීපයක් ಜಾති ලියලා ඇති. මොනවද ලිව්වේ? ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න නැතුව ඉන්න එක මදිකමක් කියලා හිතෙන හින්දා. නැත්තම් ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තාම රැකියාවක් හොයාගන්න පුළුවන් කියලා හිතනවා. එහෙම නැත්තම් ආර්ථික විද්‍යාව නැතුව ජීවත් වෙන්න අමාරුයි. සල්ලි හොයන්න අමාරුයි. එහෙම නැත්තම් ආර්ථික විද්‍යාව පැරණිම එකක් හින්දා විද්‍යාවන් අතර එහෙම ඉගෙන ගන්න. ආර්ථික විද්‍යාව නොදැන සිටීම ලැජ්ජාවක් කියලා හිතිලත් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න හිතනවා ඇති. නමුත් ඒකද ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත යුත්තේ ඇයි කියන එකට උත්තරේ නෑ. ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඕනේ ඔයාලා මොකක් හින්දාද? රැකියාවක් ලබා ගන්නවත් එහෙම නැත්නම් වෙනත් ජීවන වෘත්තියක් කරගෙන යාමටවත් පමණක්ම නෙමෙයි. එහෙනම් මොනවද? අපි ඉපදිච්ච දවසේ ඉඳන් උපතේ සිට ලොකුට ලියන්න. උපතේදී මොකද වෙන්නේ? ඔන්න දැන් ඔයාලා සියලු දෙනාම අද තමයි ඉපදෙන්නේ. දැන් ඉපදෙනවා. IBSL එක ඇතුලේ තමයි ඉපදෙන්නේ. දැන් ඉපදිච්චාම ටික දවසක් ඉතින් අම්මා කුක්කු බිබී ඉන්නවා. හැබැයි චුට්ටක් ලොකු වෙනකොට අම්මගේ කුක්කු මදි. එතකොට මොකද කරන්නේ? ඔයාලට අර පිටි කිරි දෙන්න සිද්ධ වෙනවා. දැන් පිටි කිරි දෙන්න නම් අම්මටයි තාත්තටයි සල්ලි තියෙන්නේ. ආදායම් මාර්ගයක් තියෙනවා. එහෙම නැත්නම් ඔයා ඒ ඉපදිච්ච දවසේ ඉඳන් මේ ආර්ථික විද්‍යාවේ ඔන්න සත්‍යයට මුහුණ දෙනවා. මොකද සල්ලි නැත්නම් කිරිබොන්න වෙන්නේ නැහැ. එහෙනම් කිරිබොන්න වෙන්නේ නැත්තේ ආර්ථික විද්‍යාව නොදැන ඉඳලා සල්ලි හෙව්වේ නැති. එතකොට උපතේදීම එහෙනම්
ආර්ථික විද්‍යාවට මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට ඔන්න පාසල් ගිහිල්ලා ටියුෂන් යන්න ඕනේ. ටියුෂන් යන්න ඕනේ වෙනකොට මොකද වෙන්නේ? නිදහස් අධ්‍යාපනයේ ඉස්කෝල වලට ගිහිල්ලා නොමිලේ අධ්‍යාපනය ලැබුවට ඒ ටික මදි කියලා හිතෙන හින්දා ටියුෂන් යන්න ඕනේ. දැන් ටියුෂන් යන්න ගත්තාම ටියුෂන් පන්ති වලට සල්ලි ඕනේ. ඔන්න අපි ආයේ එතෙන්දිත් ආර්ථික විද්‍යාවට මුහුණ දෙනවා. ආදායම් මාර්ගයක් තිබ්බේ නැත්තම් මේ වැඩේ කරගන්න බෑ. එහෙනම් අපි එතෙන්දිත් ආර්ථික විද්‍යාවට මුහුණ දෙනවා. ඊට පස්සේ ඉතින් ඔය පන්තියකින් හරි ඉස්කෝලෙන් හරි කොහෙන් හරි රැකියාවක් හොයාගත්තට පස්සේ විවාහ වෙන්න යනවා. එතෙන්දිත් ආර්ථික විද්‍යාවට මුහුණ දෙනවා. දැන් විවාහ වෙන්න ගියන් පස්සේ ජොබ් එක මොකක්ද? රැකියාව මොකක්ද? නේ? ඒ කියන්නේ සේවා නියුක්තිය පිළිබඳව දැනගන්න ඕනේ. ඒකත් ආර්ථික විද්‍යාව ඇතුළේ. එහෙනම් විවාහයට ගියාම දෑවැද්ද මොනවද කියලා. ඔය ඔක්කොම ආර්ථික විද්‍යාව ඇතුළේ. අවසානයේදී අර අඩි 6ක කෑල්ලට යන්නේ මරණයට යනකොටත් සල්ලි තිබ්බේ නැත්නම් ආදාහනය කරන තැනට සල්ලි ගෙවා ගන්න බැරි වෙනවා. පෙට්ටියක් ගන්න බැරි වෙනවා. ඒක කරන අවස්ථාවේදී ආර්ථික විද්‍යාවට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් අපි උපතේ සිට මරණය දක්වා ආර්ථික විද්‍යාවේ මේ කුරිරු සත්‍යයට හැම වෙලාවෙදීම මුහුණ දෙනවා. ඒ මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා තමයි අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඕනේ. ඒ නැතුව අර පටු අරමුණ සඳහා නෙමෙයි. එහෙනම් දැන් මොකටද ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නේ? අපි ඉපදිච්ච දවසේ ඉඳලා ඔය කියපු විදිහට මරණය දක්වාම ආර්ථික න්‍යායන් වලට එහෙම නැත්නම් ආර්ථික විද්‍යාවට ආර්ථික විද්‍යාවේ ක්‍රූර සත්‍යයන්ට උද්දමනය වාගේ වට මුහුණ දෙන්න සිද්ධ වෙන හින්දා අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඕනේ. ඕවා ලියුණාද? හරි. ඒක තමයි පොදු කාරණාව. දැන් එහෙමනම් ආර්ථික විද්‍යාව එහෙම ඉගෙන ගන්න ඕනේ වගේම ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? දැන් ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? ඔයාලා මොනවා හරි පොඩි දෙයක් ලිව්වද? ලියන්න බලන්න පොඩි දෙයක්. ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියන එකට. මේක උටක් දරුවනේ පොඩි ගැටලු එන්න පුළුවන්. මොකද මේක අපි තාම මුල්ම අවස්ථාවේ කරන හින්දා ඒ ගැන අපි 80ට වැඩි තකන්න නැතුව කරගෙන යමු. මොකද්ද ආර්ථික විද්‍යාව කියලා කියන්නේ? මොනවා හරි ලිව්වද? ලියන්න ඕනේ මේ චූටි දෙන වෙලාවේ. නැත්තම් ඔයාලට මේ බැරි වෙනවා මේක අල්ලගෙන යන්න එක දිගට. ආර්ථික විද්‍යාව කියන්නේ පුද්ගලයා එදිනෙදා ජීවිතේ ජීවත් වෙන ආකාරය. ලොකු දෙයක් වුණේ. එහෙම නැත්තම් අර පිරිමැස්ම පිළිබඳ විද්‍යාව. ඒක බාන්න කොයි කාලේ අපේ අම්මලා ඒ කාලේ බත් උයන්න ගියාම අර හාල් එකට අත දාලා හාල් මිටක් කරන් වෙන හැලියකට දාන. මිටි හාල් කියලා කියන්නේ. එතකොට එතෙන්දි කරේ ඉතිරි කිරීම තමයි ඒ කරේ. ඉතින් ආර්ථික විද්‍යාවේ මූලික හරයක් තමයි ඉතිරි කිරීම. එහෙනම් එදා ඉඳන්ම ආර්ථික විද්‍යාව කියන නොදැන වුණත් අපේ අම්මලා තාත්තලාත් ඒ කරේ ආර්ථික විද්‍යාවට මුහුණ දෙන්නේ. නැති වෙලාවෙදි ගන්න ඉතුරු කරා. මොනවද? හාල් මිට. ඉතින් අන්න එහෙම ජීවිතයේ එදිනෙදා කටයුතු ටික කරගෙන යන එක තමයි කෙටියෙන්ම නම් අර පිරිමැස්මෙන් යුතුව කරගෙන යන එක තමයි දල වශයෙන් ආර්ථික විද්‍යාව. එහෙම නැතු ඉතින් න්‍යායාත්මකව කියනවා නම් මොකක්ද? මේකේ තියෙන එක එක පුද්ගලයා කියපු ආර්ථික විද්‍යාත්මක අදහස් එදිනෙදා ව්‍යාපාරික ජීවිතයේ මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යයනය කරනු ලබන විෂයක. එහෙම තියෙනවා නේ. ඔයාලගේ ලොකු පේනවා. හරි. ඊට පස්සේ
තා මොනවද ආර්ථික විද්‍යාව කියලා කියන්නේ? ආර්ථික විද්‍යාවේ ස්වභාවය හා වැදගත්කම පිළිබඳ රචනයක් කියන එකේදී ලයිනල් රොබින්සන් කියලා තියෙනවා විකල්ප භාවිත සහිත හිග සම්පත් හා මිනිස් වමනාවන් අතර පවත්නා සම්බන්ධතාවය මිනිසා මුහුණ දෙන ආකාරය තමයි ආර්ථික විද්‍යාව. ඊට පස්සේ ජෝන් මේනාඩ් කේන්ස්, පෝල් සැම්වන්සන් වගේ මේ වගේ ආර්ථික විද්‍යාඥයෝ විශාල පිරිසක් ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියන එකට අර්ථ දක්වලා තියෙනවා. අවසානයේදී ආර්ථික විද්‍යාව කියලා කියන්නේ පුළුල් අර්ථයෙන් ගත්තාම ආර්ථික විද්‍යාව යනු විකල්ප ප්‍රයෝජන ඇති හිග සම්පත්. මොනවද විකල්ප ප්‍රයෝජන ඇති හිග සම්පත් කියලා කියන්නේ? හිග සම්පත් කියලා කියන්නේ භූමිය, ශ්‍රමය, ව්‍යවසාය ප්‍රාග්ධනය ගත්තාම අපි ගාව තියෙන මේ සම්පත් හිගයි. අපි හිගකම ගැන පස්සේ කතා කරනවා. මේවා සාපේක්ෂ සංකල්ප. මේ හිග සම්පත් අපි ගාව තියෙන අසීමිත මිනිස් උවමනාවන්. ඔයාලා දැන් හොඳට ඉගෙනගෙන තියෙනවා අවශ්‍යතා මොනවද, උවමනා මොනවද කියන ඒවා. මේ අසීමිත උවමනාවන් ඉටු කර ගැනීම සඳහා ප්‍රයෝජනයට ගන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න විද්‍යාව තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. මේක ලොකු කොට මම ලියලා තියෙනවා. ඒක පස්සේ කියවා ගන්න. එහෙනම් සීමිත සම්පත් ප්‍රමාණය අසීමිත මිනිස් වමනාවනු එකිනෙක ගස්තනය වීමෙන් ඒ සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් වමනාවන් ඉටු කරගන්නේ කෙසේද කියන එක අධ්‍යයනය කරන විද්‍යාව තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරි. ඊට පස්සේ ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදයන් හා සැසඳුම්. අනිත් එක පුතේ මේ ආර්ථික විද්‍යාවේදී ඔයාලා මේ A level පන්තියේ ඉගෙනගත්ත කොටස් ටික මම ටිකක් වේගින් කරනවා. ඔයාලගේ සිලබස් එක ඔයාලට හම් වෙලා ඇති. ඒකේ ඔයාලා නොකරපු කොටස් ගොඩක් තියෙනවා A level වලට. ප්‍රත්‍යක්ෂ වර්ණ න්‍යාය, ඒ කියන්නේ පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යායන් වගේ ඒවා, උපයෝගීතා න්‍යාය ටිකක් ඉගෙනගෙන නැති. හැබැයි ප්‍රත්‍යක්ෂ වර්ණ න්‍යාය ඔයාලා ඉගෙනගෙන නැහැ. උපේක්ෂා වක්‍ර විග්‍රහය ඉගෙනගෙන නැතුව ඇති. ඊට පස්සේ අපිට සාර්වාර්ථික විද්‍යාවට ගියන් පස්සේ ISLM විග්‍රහය වගේ ඒවා ඉගෙනගෙන නැති ඒවට අපි ලොකු වැදගත්කමක් දෙන්න ඕන හින්දා මේ ටික මම ටිකක් වේගෙන් කරනවා. නොකර ආර්ථික විද්‍යාව මෙතෙක් නොකරලා තියෙන අය තව පොතක් දෙකක් කියවන්න ඕනි. ඒවල මේ මූලික කාරණා ටික අධ්‍යයනය කරගන්න ඕන. ආර්ථික විද්‍යාව කරපු ළමයෙක් එක්ක සම්බන්ධ වෙලා මේක කරගෙන යන්න මේ මුල් ටික මම ටිකක් වේගෙන් කරන නිසා. ආර්ථික විද්‍යාව විද්‍යාවක් ලෙස සැලකීමට හේතුව මොකද? ආර්ථික විද්‍යාව විද්‍යාවක් ලෙස සැලකීමට හේතුව විද්‍යාවකින් කෙරෙන්නේ මොකක්ද? දැන් අපි ගත්තොත් විද්‍යාත්මක පරීක්ෂණයක් ගන්න බලන්න. උණු දියර තුලින් කාබන් ඩයොක්සයිඩ් දාපුවාම කිරි පාට වෙනවා. මොකක් එකක් කරානේ මට මතක ඇති නේම එකක් කරා. එතකොට මොකද්ද මේ විද්‍යාවෙන් කරන්නේ? කිසියම් පරීක්ෂණයක් කරනවා. හරිද? මම ආපහුවතින් යන්නම්. හරි. කිසියම් පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණය කරලා ඊට පස්සේ මොකද්ද? පරීක්ෂණය තමයි උණු දියර තුලින් කාබන් ඩයොක්සයිඩ් වායුව යවන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරලා ඒක අපි බලලා මොකද කරන්නේ? නිගමනයකට එනවා. පරීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා නිගමනයකට යනවා. විද්‍යාවේදී ඕකනේ කරන්නේ. හැබැයි එකම පරීක්ෂණය කීප සැරයක් කරොත් ලැබෙන නිගමනය එකමයි විද්‍යාවේ. දැන් ආර්ථික විද්‍යාවේදී අයි අපි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ කියන එකට බලමු උත්තරේ. මොකද්ද විද්‍යාව කියන්නේ? පරීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා නිගමනයකට එන එක. හරි. අපි බලමු ආර්ථික විද්‍යාවේදී කරන්නේ මොකක්ද? පහුගිය කාල ශ්‍රේණි දත්ත හෝ හරස්කඩ දත්ත. කාල ශ්‍රේණි දත්ත හෝ හරස්කඩ දත්ත. කාල ශ්‍රේණි දත්ත කියලා කිව්වේ පහුගිය කාලයක් පුරාවට පැවතිච්ච දත්ත ගන්නවා. මාසික දත්ත හෝ සතියක දෛනික දත්ත හෝ පසුගිය ඒවා
කාලයක දත්ත ගන්න එකට අපි කියන්නේ කාල සීනිකස. හරස්කඩ දත්ත කියලා කියන්නේ එක අවස්ථාවක දී සිද්ධ වෙන තොරතුරු. එහෙම නැත්නම් දත්ත එකතු කර ගැනීම. එක අවස්ථාවක ඒ කියන්නේ මේ වෙලාවේ ලංකාවේ කොච්චර මරණ සිද්ධ වෙනවද රියානුතුරු වලින් ඒ වගේ එක හරස්කඩකින් ගන්න. දැන් මෙහෙම හරි කෙසේ හරි මේ දත්ත ලබාගෙන ඒ දත්ත දිහා දත්ත යොදාගෙන පරීක්ෂණය කරනවා. දත්ත මගින් පරීක්ෂණය කරනවා. මේ පහුගිය දත්ත පරීක්ෂාවක් කරනවා. පරීක්ෂණය කරලා මොකද කරන්නේ? ඒ පරීක්ෂණයෙන් දත්ත අපි සංඛ්‍යාන විද්‍යාවට අනුව ගණනය කරලා අපිට එනවා මේ දත්ත මගින් තොරතුරු සකස් කරන් පස්සේ ඒ එන තොරතුරු අපි නිරීක්ෂණය කරනවා. මේ දත්ත ටික එකතු කරලා අපි මොකක් හරි ගණනය කිරීමක් කරලා ඒ එන තොරතුරු ටික නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරලා අන්න අපි ඒක කියනවා නිගමනය. නේද? දැන් මේ කාලේ නම් අර ක්වොරන්ටයින් කරන්න ගිය ප්‍රමාණය දත්ත. ඊට පස්සේ ඒ ගිය අයගෙන් කොච්චර ලෙඩ ප්‍රමාණයක් බිහි වෙනවද කියන එක නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ අපි අවසානයේ නිගමනයකට එනවා ක්වොරන්ටයින් කරපු අයගෙන් 0.2ක් විතර තමයි මේ එක මරණයටපත් වෙන්නේ. එහෙම නැත්නම් දිගු කාලයක් යන්නේ හොඳ වෙයි. ඒ වගේ නිගමනයකට එන්න පුළුවන්. එතකොට එවැනි දත්ත පදනම් කරගෙන අපිට ආර්ථික විද්‍යාවේදීත් අපි කරන්නේ ඒ දත්ත පදනම් කරගෙන ලැබෙන තොරතුරු මත නිගමන වලට එළඹීම. එහෙනම් විද්‍යාවේදී තිබ්බ අධීරයන් තුනම තමයි අපි ආර්ථික විද්‍යාවේදීත් කරන්නේ. ඒකින්ද තමයි අපි ආර්ථික විද්‍යාවත් විද්‍යාවක් කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ තව සංකල්පයක් අපි ගත්තොත් ඒක හරියම හරියට දාන්න සෑහෙන වෙලාවක් මට. ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් ලෙස හැඳින්වීමට හේතු සහ අනිකුත් විද්‍යාවන්ගෙන් වෙනස් වීම. ඇයි සමාජ විද්‍යාවක් කියලා කියන්නේ ආර්ථික විද්‍යාව? සමාජ විද්‍යාවන් කියලා කියන්නේ මොනවද? සමාජයේ ජීවත් වෙන පුද්ගලයන්ගේ හෝ වෙනත් පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාවන් වලට අපි සමාජ විද්‍යාව කියලා කියනවා. සමාජයේ ඉන්න පුද්ගලයන්ගේ හැසිරීම. එහෙනම් එවැනි සමාජ විද්‍යාවක් තමයි ආර්ථික විද්‍යාවත්. ඇයි? ඒකත් සමාජයේ ඉන්න පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳව අධ්‍යයනය කරන විෂය ධාරාවක්. එහෙනම් ඒක සමාජ විද්‍යාවක්. ඒ සමාජ විද්‍යාව කොහොමද අනිකුත් සමාජ විද්‍යාවන්ගෙන් වෙනස් වෙන්නේ? දැන් සමාජයේ විසෙන පුද්ගලයන්ගේ සමාජීය මට්ටම් ගැන සමාජ විද්‍යාවෙන් කරනවා. සමාජයේ ඉන්න පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳ තව මොනවද තියෙන විද්‍යාව? සමාජයේ ඉන්න පුද්ගලයන්ගේ භූමිය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන විද්‍යාව සමාජයේ ඉන්න පුද්ගලයන් මුල් කරගෙන භූගෝල විද්‍යාව. ඒ වගේ සමාජය ඉන්න පුද්ගලයන් ප්‍රමුඛ කරගෙන අධ්‍යයනය කරනු ලබන විෂයන් සමාජ විද්‍යාවන් වන අතර ඒ සමාජ විද්‍යාවන්ගෙන් ආර්ථික විද්‍යාව වෙනස් වෙන්නේ සමාජයේ ඉන්න පුද්ගලයන්ගේ ආර්ථික පසුබිම තමයි ආර්ථික විද්‍යාවෙන් උගන්වන්නේ. අනිකුත් පසුබිම නෙමෙයි. සමාජීය පසුබිම ගන්නන්නේ සමාජ විද්‍යාව. ඒතකොට ඒකට වඩා මේ ආර්ථික විද්‍යාව වෙනස් වෙන්නේ ඇයි? සමාජයේ ඉන්න පුද්ගලයන්ගේ ආර්ථිකය සම්බන්ධ පසුබිම තමයි අධ්‍යයනය කරන්නේ ආර්ථික විද්‍යාව. එතකොට එහෙනම් ආර්ථික විද්‍යාව අනිකුත් සමාජ විද්‍යාවන්ගෙන් වෙනස් වෙන්නේ. ඊට පස්සේ සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා බලමු අපි. ඒක මට හුරුනේ ආයෙත් උතනින්ද. හරි. පේනවනේ? පේනවද ඔයාලට? පේනවා ඇත හිතන්න වෙන්නේ. ඔව් කියලා කියනවා. පේනවා. right?
සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථික විද්‍යාව. දැන් මේ බලන්නකෝ. මම උදාහරණයක් කියන්න. ඇඳට ඒවා නිදි නෑනේ නේ. එනේ නින්ද. ඔය යන්නත් එක්ක මම තව උදාහරණයක් කියන්නම්. ඒක කියපුවම නින්දයයි ඊට පස්සේ ඇහැරලා බලනකොට මම ගෙදර ගියා. කමක්. දැන් අපි ගිය සතිය නෙමෙයි මේ COVID-19 එන්නේ ඉස්සර නූරෙලිය ගිහිල්ලා නූරෙලිය හිටියා සිරිපාල. සිරිපාල කියලා තේ වගා කරන පුද්ගලයෙක්. නූරෙලිය ඉන්නවා සිරිපාල කියලා තේ වගා කරන පුද්ගලයෙක්. දැන් මෙයාගෙන් ඇහුවා පසුගිය වර්ෂේ 2019 වාගේ තේ නිෂ්පාදනය අඩු වෙලාද වැඩි වෙලාද මොකද වුණේ කියලා. දැන් මෙයා කිව්වේ තේ නිෂ්පාදනය 2018 වර්ෂයට සාපේක්ෂව නම් 2018 වර්ෂයට සාපේක්ෂව නම් 3ක විතර අඩුවීමක් තමයි තියෙන්නේ. 2018 වසරට සාපේක්ෂව 2019 වර්ෂයේ 3ක විතර තේ නිෂ්පාදනය අඩුවීමක් තමයි මගේ වගාවේ නම් තියෙන්නේ කියලා හරි කලකිරීමෙන් කිව්වා. ඊට පස්සේ 2018 ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්ෂික වාර්තාව නිකුත් වුණාට පස්සේ ඒකේ තියෙනවා ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය 5%කින් වර්ධනය වී ඇත. 2018 වසරේ 2019 වසරේ 5%කින් තේ නිෂ්පාදනය වර්ධනය වී ඇත කියලා 2019 වාර්ෂික වාර්තාවේ කියනවා. මෙයා සිරිසේන මහත්තයා කිව්වේ 2018ට වඩා 2019 3කින් තේ නිෂ්පාදනය අඩු වෙලා කියලා. දැන් කවුද අනේ ඇත්ත කියන්නේ? මේක මාර කතාවක්. ඔයාලා කෙලින්ම කියන්නේ මහ බැංකුව බොරු කියන්නේ කියලා. එimhe කෙලින්ම කියන්න බෑනේ බොරු නෙවෙයි කියන්නේ මේ සංඛ්‍යානේ ඇත්ත මේ. මං අහන්නේ මෙයාද ඇත්ත කියන්නේ මෙයාද? එහෙම නැත්නම් සිරිසේනද ඇත්ත කියන්නේ මහ බැංකුවද ඇත්ත කියන්නේ? උටක් හිතලා බලන්න කවුද ඇත්ත කියන්නේ? එක්කෝ මේ දෙන්නම බොරුද කියන්නේ. එක්කෝ එක්කෙනෙක්වත් ඇත්ත කියනවා. කවුරු කියලා හිතෙන් කියන්න පුළුවන් උත්තරයක්. කාට හරි උත්තරයක් දාන්න පුළුවන්ද? කවුද ඇත්ත කියන්නේ කියලා? කවුද ඇත්ත කියන්නේ? නෑ. කවුරුත් ඇත්ත කියන්නේ නැද්ද? හරි. අපි බලමු. දැන් සිරිසේන මහත්තයා මම කියන්නේ දෙන්නම ඇත්ත කියන්නේ. ඒ වෙන්නේ කොහොමද? සිරිසේන මහත්තයා කියන්නේ යාගේ වගාවේ මේ අක්කර භාගයක් කියලා හිතන්න නූරේලිය තියෙන මේ වගාවීමේ ගත්තාම පළදාව අඩුයි. ඇයි මෙයා එක පුද්ගලෙක්. මේ ඉන්නේ සිරිසේන මහත්තයා. යා එක පුද්ගලෙක්. මෙයාගේ වගාවේ පළදාව 3කින් අඩු වෙලා. හරි. එයා කියන එක හරියට ඒ කාලේ වැස්ස වැඩි වෙන්න ඇති. මොකක් හරි දේශගුණික කාලගුණික හේතුවක් නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් පොහොර මදිවීමක් නිසා වෙන්න ඇති. එක්ක නඩත්තු කිරීම අඩුවීමක් නිසා වෙන්න ඇති. ගල් වැටි දැමීම අඩුවීමක් නිසා වෙන්න ඇති. හෝදාපවුරු වැඩි වීම නිසා වෙන්න ඇති. කොහොම හරි මෙයාගේ පළදාව 3කින් අඩු වෙලා. ඒක හරි වෙන්න ඇති යා කියන. හැබැයි එහෙනම් කොහොමද වාර්ෂික වාර්තාව කියන්නේ 5%කින් පළදාව වර්ධනය වෙලා. වාර්ෂික වාර්තාවේ තියෙන්නේ සිරිසේනයි, සිරිපාලයි, උඩරටයි, පහත රටයි මේ සියලුම ප්‍රදේශවල වාගා කරන සියලු තේ නිෂ්පාදනයේ එකතු අරන් කලකලා තියෙනවා. ලංකාවේ තියෙන සියලුම තේ. එහෙම ගත්තාම මෙයාගේ විතර කඩු වුණාට අනිත් තැන් වලින් ඊට වඩා වැඩි වෙලා ඇති. ඒ අරන් සාමාන්‍ය ගත්තාම මධ්‍යන්නේ ගත්තාම 5%කින් වැඩි වෙලා. එහෙනම් මෙන්න මේ සියලුම තේ වගාකරුවන් සම්බන්ධව කතා කරන විද්‍යාව අපි කියනවා සාර්ව ආර්ථික විද්‍යාව. ඒ අතරින් එක ඒකකයක් විතරක්
කවුරු වගේද? සිරිසේන වගේ එක වගාකරුවෙක් විතරක් කරන තනිම කතා කරනවට අපි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව. හරිද? එහෙනම් සූක්ෂම ආර්ථික විද්‍යාවයි සාර්වාර්ථික විද්‍යාවයි කියන්නේ ඔක. සූක්ෂම ආර්ථික විද්‍යාවයි තනි ආයතන සහ පුජ්‍යලයන් ගැන පුජ්‍යලය පිළිබඳ. ඒ කියන්නේ නිෂ්පාදන ගැන කතා කරනවා නම් නිෂ්පාදන න්‍යාය. ඒක සූක්ෂම ආර්ථික විද්‍යාව. පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය. පාරිභෝගිකයන්ගේ හැසිරීම පිළිබඳ කතා කරනවා. හැබැයි මේකට ගියාට පස්සේ දල ජාතික නිෂ්පාදනය, මුක්ත දල දේශීය නිෂ්පාදනය, උද්දමනය සියලු දේවල් එකට අරන් කතා කරන න්‍යාය තමයි සාර්වාර්ථික විද්‍යාව. එහෙමනම් අපි මේ දෙක පිළිබඳව වෙනම අපි ඉගෙන ගන්න ඕනේ. අපි අද මේ හැඳින්වීමෙන් පස්සේ ඉතලා කරන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව මූලධර්ම ටික සහ ප්‍රායෝගිකව යෙදෙන්නේ කොහොමද කියන එක ඔයාලගේ පාඨමාලාවේ නමකට අනුව ඇප්ලයිඩ් නේ තියෙන්නේ. ඇප්ලයි කරන විදිහ අපි ඉගෙන ගත යුතුමයි. හරි. ඊට පස්සේ මොකක්ද තියෙන තව සංකල්පයක් බලමු. හරි. සූක්ෂම ආර්ථික විද්‍යාව. ඊට පස්සේ ආර්ථික විද්‍යාව ස්වාභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වීම. ඒක මම කියන ස්වාභාවික විද්‍යාවේදී එකම දේ නැවත නැවත කිරීමේදී ලැබෙන නිරීක්ෂණ සහ නිගමන එකමයි. හැබැයි ආර්ථික විද්‍යාවේ එහෙම නෑ. ස්වාභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වෙන්නේ ආර්ථික විද්‍යාවේදී කාලීන දත්ත පදනම් කරගෙන ලබන මේ නිරීක්ෂණ සහ නිගමන කාලෙන් කාලෙට එකම දේ වෙන්නේ නැහැ. ඊට පස්සේ තව එකක් තමයි වාස්තවික එහෙම නැත්නම් යථානුරූපී ආර්ථික විද්‍යාව සහ ගුණාත්මක එහෙම නැත්නම් අභිමතානුරූපී ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියන්නේ. අපි ඒකත් බලමු. මම අතින් යනවා මෙතින් යනවා හින්දා ටිකක් වෙලා යනවා කමක් නැහැ මේ එහෙම හරි. හරි. මොකක්ද එහෙනම් යථානුරූපී ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. යථානුරූපී කියපුවම යථාදී තථාකාරී. ඒ කියන්නේ යථාර්ථවාදීව ඇත්තටම එහෙම නැත්නම් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තරය හම්බ වෙන උත්තරේ ලැබෙන ආකාරයේ ප්‍රකාශයන් උත්තරේ ලැබෙන ආකාරයට කරන ක්‍රියාකාරකම් තමයි අපි යථානුරූපී ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. මොකද්ද? කුමක්ද? කුමක් වූයේද? කුමක් වනු ඇද්ද? හරිද? කුමක්ද? කුමක් වූයේද? කුමක් වනු ඇද්ද? යන ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන ආකාරයේ ප්‍රකාශනයන් අපි කියනවා යථාර්ථවාදී ප්‍රකාශනයන්. මොන වගේ ඒවාද? මුදල් සැපයුම සහ මිල මට්ටම අතර අනුලෝම සම්බන්ධතාවයක් පවතී. ඒක තව අපි යථා කාලෙදී ඉගෙන ගන්න. ඊට වඩා වල දන්න දෙයක් තියෙනවා. කුමක්ද? මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින්නේ මොන සම්බන්ධයක්ද? ධනද ඍණද? අනුලෝමද ප්‍රතිලෝම? ප්‍රතිලෝම සම්බන්ධතාව. මේ උනේ යථාර්ථවාදී ප්‍රකාශන. එහෙම නැත්නම් යථානුරූපී ආර්ථික විද්‍යාත්මක ප්‍රකාශන. තවත් එකක් ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධනය 100ට 1ක් වේ. කුමක්ද? කුමක් විය යුතුයි? මෙන්න මේ වගේ අපි කියනවා යථානුරූපී ආර්ථික විද්‍යාත්මක ප්‍රකාශන. මොනවද අභිමතානුරූපී ආර්ථික විද්‍යාත්මක ප්‍රකාශන? ඔයාලට මේක වෙන් කරන්න ඉන්න පුළුවන්. ඒකින්ද ඔයාලගේ නෝට් එකෙත් ඇති මට මතක හැටියට මම ගොඩක් ඒවා දීලා තියෙනවා. ඒකත් බලන්න. මේ අතර මොකද්ද අභිමතානුරූපී එකකදී මොකද්ද ප්‍රශ්නේ? සමාජය තුල පැවතිය යුත්තේ කුමක්ද ඇත්තටම? ඒ ඉස්සෙල්ලාගේදී පවතින ආකාරයෙන් ඒවා න්‍යායාත්මක ගොඩක් දේවල්. යථානුරූපී ආර්ථික විද්‍යාත්මක ප්‍රකාශන වල තිබ්බේ න්‍යායට බර ඒවා.
මුදල් සැපයීම සහ මිල මට්ටම අතර සම්බන්ධය. මිල සහ එල්ලුම් ප්‍රමාණය අතර තියෙන සම්බන්ධතාවය ඍණයි. ඒ වගේ විය යුතු වෙලා තියෙන දේ ගැන තමයි කියවෙන්නේ. හැබැයි අභිමතානුරූපී ආර්ථික විද්‍යාවේදී අපි හොයන්න ඕන මොන ප්‍රශ්න මේ ප්‍රශ්න මතක තියාගන්න නැත්නම් ලියා ගන්න මොන ප්‍රශ්න වලටද සමාජය තුල පැවතිය යුත්තේ කුමක්ද? හරියට සමාජවාදී දර්ශනීය වගේ වුණා. සිදුවිය යුත්තේ කුමක්ද? දැනට වෙන්නේ මෙහෙමයි. මිල මට්ටම සහ මුදල් සැපයීම අතර අනුලෝම සම්බන්ධතාවය තමයි තියෙන්නේ. දැනට වෙන්නේ. ඒක යථානුරූපී ආර්ථික. හැබැයි විය යුත්තේ මෙන්න මෙහෙමයි කියලා කියනෙව්වා අපි කියන අභිමතානුරූපී ආර්ථික විද්‍යාව. ශ්‍රී ලංකාව සංවර්ධනයට නම් විදේශාධාර ලබාගත යුතුයි. ඒක මොකක්ද? ඒක අභිමතානුරූපී ප්‍රකාශයක්. ඇයි? මෙහෙම විය යුතුයි. තාම මොනවද ඒ වගේ කියන්න බෑ එකක්. නිකමට ඔයාලට ලියන්න පුළුවන් නැති වෙලා යනවා. නමුත් ඔයාලා හිතලා කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යාමට නම් ආර්ථික වෘද්ධිය 8ක් දක්වා විය යුතුයි. මෙන්න මෙහෙම වෙන්න ඕනේ. සෑම පුද්ගලයෙකුටම සමාන ආදායමක් ලැබිය යුතුයි. අභිමතානුරූපී ආර්ථික විද්‍යාත්මක ප්‍රකාශය. එහෙම විය යුතුයි කියලා තමයි කියන්නේ අභිමතානුරූපී ආර්ථික විද්‍යාවේදී. හරිද ඒක? හරි. මේක මන්නේ ටික වෙලා යනවා උදේ මේ ඉතින් අපි මහා නිකාම කියවන්න යන්නත් බැරි හින්දා right දැන් අපි වැදගත් සංකල්ප ටිකක් බලමු මේ ආර්ථික විද්‍යාවේ සංකල්ප මේ මෙච්චර හිමින් මේ මුලදී පළවෙනි දවසේ ඉතින් කරාට දැන් සාමාන්‍යයෙන් දුම්රිය ගත්තාම මොකද කියන්නේ ඉතින්ලා කොළඹ කොටුවේ සිට ප්‍රමුඛකන දක්වා තියෙන සියලු දුම්රිය ස්ථානවල නතර කරනු ලැබේ. ඇයි? ඒක මන්දගාමී දුම්රියක් එතෙන් යනකම්. ඊට පස්සේ එතන සිට මහනුවර දක්වා කිසිදු දුම්රිය ස්ථානයක නතර කරනු නොලැබේ. එතන ඉඳලා එක්ස්ප්‍රස්. ඒකින්ද මුලදී මන් ටිකක් මෙහෙම හිමීට ගියාට පස්සේ ටිකක් එක්ස්ප්‍රස් කරනවා. તો මේ කරගෙන යන්න බෑ. වෙලා මදි හින්දා. right දැන් අපි වැදගත් සංකල්ප කීපයක් ඉගෙන ගමු. ඔයාලට ලියන්න ටිකක් මම දෙනවා. ඔයාලා ඒක ගෙදරදී කරන්න. පළවෙනියෙන්ම ප්‍රධානම එකක් තමයි හිගගම අවශ්‍යතා සහ උවමනා. දැන් මට හිගකම අවශ්‍යතා සහ උවමනා කියන්නේ. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. හරි. හිගකම අවශ්‍යතා සහ උවමනා. මොනවද හිගකම කියන්නේ මොකක්ද? හිගකම කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් එහෙම නැත්නම් නිෂ්පාදන සාධකයක් පවතින හිගකම. භාණ්ඩ හිග නැතිවොත් තියෙනවා. දැන් අපි භූමිය ගමු. භූමිය හිගද? ඔව්. මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට සාපේක්ෂවයි හිග. මේක සාපේක්ෂ සංකල්පයක්. සාපේක්ෂ සංකල්පයක්. මොනවට සාපේක්ෂවද? අවශ්‍යතාවලට. අවශ්‍යතාවලට සාපේක්ෂව සම්පත්වල හිගකමක් පවතිනවා. එහෙනම් හිගකම කියලා කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවලට සාපේක්ෂව. අවශ්‍යතාවය ඉතින් තෘප්තිමත් වෙන්නේ නැහැ අපි කට්ටිය. ඒවා අවශ්‍යතාව සීමිතයි කියන්නේ උවමනා සීමිත නෑ. කොහොමත් මේ අවශ්‍යතාවලට සාපේක්ෂව තමයි හිගයි කියලා කියන්නේ. එහෙනම් හිගකම අවශ්‍යතා සහ උවමනා කියන්නේ එකක්. අවශ්‍යතා උවමනා මොනවාද මිනිසුන්ගේ අවශ්‍යතා සීමිතද අසීමිතද? මුල්ම කාලේ ඕක කිව්වේ අසීමිතයි කියලා නෑ. අවශ්‍යතා කියලා කියන්නේ ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, බෙහෙත් මේ වගේ
සීමිත ප්‍රමාණයක් තියෙන අපිට මොනවද අවශ්‍යතා. මේක තමයි අවශ්‍යතා කියලා කියන්නේ. එහෙනම් හිගකම කියලා කියන්නේ මේ කියන අවශ්‍යතාව වලට සාපේක්ෂව සම්පත් වල පවතින හිගකම. අවශ්‍යතා කියලා කිව්වේ මේ ආහාර නිවාස ඇඳුම් බෙහෙත් වගේ ඒ වගේ අවශ්‍යතා තමයි මේ. උවමනාවන් කියන්නේ මොකක්ද? උවමනාවන් කියලා කියන්නේ මේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට සැකසී තිබෙන ක්‍රම. එන ආහාර කියන එකට උවමනාවන් වලට මොනවද? බාර්. බයි ඊට පස්සේ පා. ඊට පස්සේ බනිස්. ඊට පස්සේ මොනවද? තා මොනවද? කෙසෙල් ගෙඩි. ඊට පස්සේ වටලප්පා. ඔය ඕන එකක් මොනවටද? මේ අවශ්‍යතා කියන ආහාරය සපුරා ගැනීමට තියෙන උවමනාවන් තමයි මේ. එහෙනම් අවශ්‍යතා සීමිතයි, උවමනාවන් අසීමිතයි. හරිද? එහෙනම් හිගකම මොකද්ද? අවශ්‍යතාවය කියන්නේ මොකද්ද? උවමනා කියන්නේ මොනවද කියන එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. පැහැදිලි වෙන්න ඕනේ දැන් ඔයාලා උත් කියන්නේ නැති හින්දා කමක් නැහැ. ඊට පස්සේ මොනවද තියෙන සංකල්ප වලම දැන් ඔයාලට වැඩකුත් දෙන්න වෙයි නේද? නැත්තම් මෙහෙම ඔක්කොම මම කියලා දීලා තදන්නේ නැහනේ. මම පොඩි වැඩකුත් දෙන්න. හරි. මෙන්න මේ ටිකට උදාහරණ ලියන්න ඕන. ආර්ථික නොවන භාණ්ඩ සහ ආර්ථික භාණ්ඩ. ඒක මම කියලා දෙනවා. ඊට පස්සේ ආර්ථික භාණ්ඩ වර්ගීකරණය යට තියෙන මේවා ගැන ඔයාලා පොතකින් හොයන්න ඕන. ආදේශන භාණ්ඩ ප්‍රතිපද ලොකු දේවල් නෙමෙයි. නොකරපු අයට තමයි මේක ටිකක් කියවන්න. අනිත් ඔක්කොමලා දන්නවා. මොනවද ආර්ථික නොවන භාණ්ඩ සහ ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ? ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ ඔයාලා දන්න සිංහලෙන් කියනවා නම් මිලක් ගෙවිලා ගන්න ඕන භාණ්ඩ ආර්ථික භාණ්ඩ. එහෙමනේ කියන්නේ. එහෙම නෙමෙයි අත්‍තරම ආර්ථික විද්‍යාව කරපු අය දන්නවා ආවස්තික පිරිවැයක් සහිත දේවල් තමයි අපි ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ. ආවස්තික පිරිවැයක් නැති එහෙම නැත්නම් මිලක් ගෙවන්න ඕනේ නැති භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ. මොනවද ආර්ථික නොවන භාණ්ඩ වලට උදාහරණ? වාතය, ජලය, සූර්ය තාප මේ අවුව එනත සූර්ය කිරණ මේවා තමයි ආර්ථික නොවන භාණ්ඩ. හැබැයි ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් කරගන්න පුළුවන්. ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් කරගන්න පුළුවන්. ඒ කොහොමද? උදාහරණ කියන්නකෝ බලන්න. කියනවා උදාහරණ උදේ. කොහොමද ආර්ථික නොවන භාණ්ඩයක් ආර්ථික භාණ්ඩ බවට පරිවර්තනය කරන්නේ? දැන් ජලය ආර්ථික නොවන භාණ්ඩයක්. වාතය ආර්ථික නොවන භාණ්ඩයක්. හැබැයි ඔයාලට ළඟ නැති වුණත් දැන් මං ගාව තියෙනවා මේක ආර්ථික භාණ්ඩයක් නෙමෙයි. මේක ආර්ථික. මේකේ තියෙන්නේ වතුර. හැබැයි මේක සකස් කරලා දැන් මිල කරලා තිනවා. එහෙනම් බෝතල් ජලය ගත්තාම ආර්ථික භාණ්ඩ. දැන් ඔයාලට හුස්ම ගන්න වාතය ඕන තරම් තියෙන සල්ලි ගෙවනවද? නැහැ. දැන් නම් ඒකත් නැහැ. මොකෝ වඩමත් දාගන්න එපා. හුස්ම ගන්නත් දැන් ඉතියක් නැහැ සල්ලි ගෙවන්න වෙලා ඇයි මේ මාස්ක් එකකට සල්ලි ගෙවන්න එපා. එතකොට එහෙනම් හුස්ම ගන්න එකත් එහෙම නෙමෙයි. නමුත් හුස්ම ගන්න ඔයාලට සල්ලි ගෙවන්න ඕනේ නැහැ. හැබැයි හඳට යන එකකින් මේ ඔක්සිජන් තලයෙන් උඩට ගියන් පස්සේ හුස්ම ගන්න බෑ. එහෙනම් අර ඔක්සිජන් ටැංකිය සල්ලි දීලා අර යන්න ඕනේ යනකොට හඳට. එහෙනම් ගගනගාමියෙකුට ඔක්සිජන් එහෙම නැත්නම් වාතය ආර්ථික භාණ්ඩයක්. එහෙනම් ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් වෙන අවස්ථා තියෙනවා. හැබැයි ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ බවට පත් වෙන්නේ නැහැ. ඒ දැන් තමයි ඔයාලා හොයනවා ඇති. කොතින්ද මේ සල්ලි දීලා ගන්න බඩු සල්ලි නොගෙව ගන්න තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ආර්ථික භාණ්ඩ අනිත් ඉතින් ඔක්කොම ආර්ථික භාණ්ඩ තමයි. ඊළඟ තව එකක් තමයි දැන් ඊට පස්සේ එතන තියෙන ආර්ථික භාණ්ඩ වල වර්ගීකරණයට ඔයාලා කියන්න ඕනේ මොකද්ද ප්‍රතිබද්ධ භාණ්ඩ, මොකද්ද ආදේශන භාණ්ඩ, මොකද්ද මහා භෝගී භාණ්ඩ, මොකද්ද සුඛෝභෝගී භාණ්ඩ කියන එක ඔයාලා ලියන්න ඕනේ.
පොතකින් බලලා හරි ඉන්ටර්නෙට් එකකින් බලලා හරි දැන් ඉතින් ඔන්ලයින් වලට හුරු ඉන්න ඉන්ටර්නෙට් එකේ ගිහලා ඒ ටික ලියන්න පිළිවෙල. ලියලා ඉගෙන ගන්න ඕන නොකරපු ළමයි ආර්ථික විද්‍යාව නොකරපු ළමයි විශේෂයෙන් මේක ඉගෙන ගන්න ඕන අනිත් කට්ටිය ඉතින් දන්නවා වගේ ඉන්නවා තමයි. අපිනේ දන්නේ මේ මෙතෙන් ආපු දවසට තීරේ කොච්චරද දන්නේ කියලා. හරි. ඊට පස්සේ මොකද්ද මේ ප්‍රතිස්ථාපනය කළ හැකි සහ ප්‍රතිස්ථාපනය කළ නොහැකි කියලා කියන්නේ. ප්‍රතිස්ථාපනය කළ හැකි සහ ප්‍රතිස්ථාපනය කළ නොහැකි කියන්නේ. දැන් බලන්නකෝ සම්පත් තියෙනවා ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් සම්පත් වලට උදාහරණයක් කියන්න බලන්න. මත්ස්‍ය සම්පත්. පාවිච්චි කිරීමෙන් ඡය නොවෙනවා. ක්ෂණිකව ඡය වුණාට ආපහු ඒක නැවත සකස් කරන්න පුළුවන්. මත්ස්‍ය සම්පත මසුන් අල්ලන විදිහට, ඔයාලා මාළු කන විදිහට. එහෙනම් මාළු නැති වෙන්නේ ලංකාවට සහ ලෝකෙට. එහෙම වෙන්නේ නැහැ. ඇයි? මත්ස්‍ය සම්පත නැවත නැවත ඉපදෙනවා. නැවත නැවත බිහි වෙනවා. නැවත නැවත ඇති වෙනවා. ඒකට කියන්නේ අපි ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් සම්පත්. තව මොනවද එහෙම උදාහරණ දෙන්නේ? තව තමයි වන සම්පත. වන සම්පත ගත්තාම ලංකාවේ නම් මන්දා කපන වේගය වැඩිද මන්දා ගස් කැපුවට නැවත වගා කරලා ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. එහෙම ප්‍රතිස්ථාපනය කරන්න බැරි අනිකුත් සියලු මේවා අපි කියනවා ප්‍රතිස්ථාපනය කරන්න බැරි ඒවා. යාපාස් ගල් අඟුරු ගෑස් නිදි ඔය වගේ ඒවා ඒකයි අපි කියන්නේ තිරසාර සංවර්ධනයක් කරා නම් ධරණීය සංවර්ධනයකට වඩා තිරසාර සංවර්ධනයක් දිගු කාලීනව පවත්වාගෙන යන්න නම් වර්තමානයේ තියෙන ස්වාභාවික සම්පත් එහෙම නැත්නම් සීමිත ස්වාභාවික සම්පත් ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් අර පරිස්සමින් පාවිච්චි කරලා අනාගත පරපුරට දායාද කරන්න ඕනේ කියන එක අපි හැම වෙලාවෙම කතා කරන්නේ ඒකයි. එහෙනම් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් සම්පත් සහ කරන්න බැරි සම්පත් කියන දිවර්ගය ගැන තමයි ඒ කිව්වේ. ඊට පස්සේ right ඊට පස්සේ අපි යන් ඉගකම තේරීම ආර්ථික භාණ්ඩ හා ආවස්තික පිරිවැය. දැන් ඉගකම කියන එක දන්නවා. අවශ්‍යතාවලට සාපේක්ෂ වමනාවන්ට සාපේක්ෂව සම්පත්වල හිගකම තමයි අපි සම්පත්වල ප්‍රමාණවත් නොවීම තමයි අපි හිගකම කියලා කියන්නේ. නැත්තම් වමනාවන්ට සාපේක්ෂව හිගකම කියපුවම තේරුම නැති නිසා ඔයාලා ගාව තියෙන වමනාවන්ට සාපේක්ෂව ගත්තාම පවත්නා වූ සම්පත්වල මද බව එහෙම නැත්නම් පවත්නා වූ සම්පත්වල අඩුකම අපි කියනවා හිගකම කියලා. දැන් මේ හිගකම හින්දා තමයි අපි තේරීමක් කරන්නේ. අපි බලමු මට ඒක දාගන්න හිගකම සහ තේරීම. හරි. හිගකම සහ තේරීම. දැන් බලන්නකෝ අපි උදාහරණයක් ගමු. මෙන්න අම්මා ඉන්නවා. හරිද? මේ තියෙන්නේ දැන් මේ ඉන්නේ ළමයි. තාත්තාත් ඉන්නවා නැත්තම් බලයියෝ. ළමයි ඉන්නවා අම්මා ඉන්නවා තාත්තා නැහැ කියලා. හැබැයි ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය හරි තාත්තෙක් ඉන්න පුළුවන් මෙතනම නැතුවර. දැන් මෙතන එහෙම නැහැ මෙතන ඉන්නවා. ගෙදරම ඉන්නවා. හරි? මේ ළමයි. හරි? මොන ළමයි ඉන්න ගෑනුක පිළිගන්න මන් දන්නේ. නිකම් ඉඳලා නෑ බලපන්. ඔය ඉන්න ළමයි ඕන තරම්. හරි. දැන් මෙහෙම බලපුවාම මේ එක ළමයෙක් ඇවිල්ලා කියනවා අම්මේ මගේ බෑග් එකේ පටිය කැඩිලා ඉස්කෝලේ ගෙනියන්න බෑ. මොනවද මෙයා කියන්නේ? බෑග් එකේ පටිය කැඩිලා. ඉස්කෝලේ ගෙනියන්න බෑ. දැන් මේ ඉන්නේ කොල්ලේ. ඌ ඇවිල්ලා කියනවා
මගේ සපත්තුවේ අඩිය ගැලවිලා මං ඉස්කෝලේ යන්නේ නැහැ. සපත්තුවේ අඩිය ගැලවිලා. සපත්තුවේ අඩිය ගැලවිලා මං යන්නේ නැහැ ඉස්කෝලේ. එයා කියන්නේ දැන් මෙයා ගෑනු ළමයි එයා කියන්නේ අම්මේ මගේ බෑග් එකේ පටිය කැඩිලා මට මේක කරයි යන්න බෑ වාගේ ඉස්කෝලේ එකේ ඉන්න මම පොට්ටි කතේ ගෙනියන්න. එහෙමනේ දුව කියන්නේ. ඌ කියන්නේ එහෙම නෙමෙයි. කොල්ලනේ. ඌ කියන්නේ මගේ සපත්තුවේ අඩිය ගැලවිලා මං යන්නේ නැහැ ඉස්කෝලේ. එයා කියනවා එහෙම. ඊට පස්සේ තව දැන් අනිත් ගෑනලා මම පහම ගන්න ඕනේ නැහැ. ඉතින් ඕන් තුන් දිනක් විතර ගත්තාම මද නැත්නම් ඉතින් පැය තුනම මේක කරන්නේ. පැය දෙක. ඉතින් තුන්වෙනි ළමයා කියනවා මොකක්ද කියන්නේ? අම්මගේ ගණන් පොත ඉවර වෙලා. ගණන් පොත ඉවර. අම්මගේ ගණන් පොත ඉවරයි. දැන් ගණන් හදන්න විදියක් නැහැ. ඒ ඉස්කෝලේ කොලයක් කරා යන්න කොටු ඉපේ කොලයක් කරා යන්න පුළුවන්. හරි. තාත්තට පඩි හම් වෙන්නේ ලබන සති. දැන් මෙතන මේ දෙන්න ළඟ තියෙන සීමිත මුදල් ප්‍රමාණය කියලා අපි මුදල් සීමිතයි. දැන් මොනවද මේ සීමිත වලින් අපිට ළඟා කරගන්න ඕනේ අවශ්‍ය උවමනාවන් ගොඩක් තියෙනවා. මොනවද? බෑග් එක හදන්න. අපත්තු දෙක මහන්න. පොත ගන්න. දැන් එහෙනම් තියෙන්නේ අපි හිතමු අදුම රුපියල් 100ක් විතරයි දීපිනේ කියලා. මේ 100ක් තියාගෙන මේ ඔක්කොම කොහොමද තෘප්ත කරන්නේ? අන්න එතෙන්දී අපිට ප්‍රශ්නයක් එනවා. මොකද්ද? මේ හිගකම නිසා මුදල් වල මෙතන මුදල් විතර නෙවෙයි අනිත් තාලෙකත් හිගකම නිසා මේ සංකල්පය මම මුදල් ගත්තේ මෙතන උදාහරණයක්. මේ තියෙන මුදල් හිගකම නිසා මේ උවමනාවන් වලින් එකක් තෝරා ගන්න වෙනවා. එකක් හෝ දෙකක්. තව මේ පස් දෙනාගෙන තව ඉල්ලීම් ඇතිනේ පහම එකපාර කරන්න බෑ. අන්න මොකද උනේ? මේ හිගකම නිසා තෝරා ගැනීමක් කරන්න වෙනවා. දැන් මොකද තෝරාගන්නේ ඔයාලා හිතන හැටියට? ඔයාලා හිතන හැටියට මොකක්ද තෝරාගන්නේ මේ අම්මයි තාත්තයි? මු පස් දෙනාම අපිට පාගේ විකුණලා දායි. මම බැරි නෑ. ඇයි ඔය මල කර්මයක් කරදරේ නේ? තව තීරේ ඉස්සරහට. දැම්ම නෙමෙයි. දැන් මේ ටික ඉගෙනගෙන ඉවරලා තමයි මේ ටික කරන්න පටන් ගන්න ඔයාලා. මොකද්ද ඔයාලට හිතෙන්නේ? බෑග් එක අඬ කැරුණට එක්කෝ ඒක මහලා දීලා තව ටික දවසක් පාවිච්චි කරන්න පුළුවන්. පුතේ මේ සැරේ පඩියෙන් නෙවෙයි පුතාට මම ලබන සැරේ පඩියෙන් බෑග් එකක් අරන් දෙන්නම්. ඔන්න අපි තෝරන්න යන්නේ මේ හිගකම. තපත්තු දෙකට මොකද කියන්නේ? ඔල්ලෝ. තාත්තට පඩියෙන් ලබන සතිය. ලබන මාස පඩියෙන් මේක ගන්න. මේ මාස පඩිය හම් වෙන්නේ ලබන සතිය. ඒ පඩිය ගත්තාම පුතාගේ සපත්තු දෙක අලුත් දෙකක් අරන් දෙන්නම් දැනට මේක මහලා දෙන්න. ඒකත් ගොඩ දාගන්න පුළුවන්. හැබැයි මේ සීයෙන් දැන් එහෙනම් තුනේ මොකද්ද මේ අවශ්‍යතාවය වැඩිම වෙලා තියෙන්නේ මේ වෙලාවේ මේ ළමයන් කොටු පොත ගන්න. එහෙනම් මේ සම්පත් වල හිගකම නිසා ඇති වෙනව මොකද්ද? උවමනාවන්ගේ තේරීමක් කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මුලින් ගන්න වෙන්නේ මේ පොත. ඒකයි අපි කියන්නේ හිගකම නිසා තේරීමක් කරන්න අවශ්‍ය වෙනවා. දැන් ඔයාලට මම අන්තිමට දෙන්නම් ප්‍රශ්නයක් නේ. හරි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? අතින් යනවා මෙතෙන් යනවා. හරි අවස්ථ වීඩියෝ එක ගැන පස්සේ කතා කරනවා වෙනම අවස්ථ වීඩියෝ එක ගැන කවුරුත් මම වෙනම කතා කරනවා ඒකින්ද මම ඒක
දැන් අපි බලමු නිෂ්පාදන සම්පත් කියලා. අරක තමයි අපේ ආර්ථික විද්‍යාවට පසුබිම. තවමත්ම කෙටියෙන් තව හොඳට ඔය හොඳ පොතක් කරන් ටිකක් කියව ගන්න. නිෂ්පාදන සම්පත්. මොනවද සම්පත් කියන්නේ? දැන් මෙතන බාලා ඔතන ඉන්නවද දන්නේ නැහැ. ඒකක සම්පත් කියලා. දැන් මේ සම්පත් ගැන නෙමෙයි මේ කියන්නේ. නිෂ්පාදන සම්පත් කියලා කියන්නේ කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා වූ වස්තු සම්පත්. එහෙම නැත්නම් ද්‍රව්‍ය. මොනවා නිෂ්පාදනය සඳහා යොදා ගන්න දේවල් ඔයාලා දන්නවා. භූමිය යොදා ගන්නවා. ශ්‍රමය යොදා ගන්නවා. ප්‍රාග්ධනය යොදා ගන්නවා. ව්‍යවසාය යොදා ගන්නවා. දැන් චුට්ටක් මම ස්පීඩ් කරා වගේ තේරෙන්න ඕනි. දැන් මෙතෙන්ද යන්නේ නැහැ. ඒක එහෙම තමයි පුතේ. ඊට චුට්ටක් මම වේගය වැඩි කරලා අන්තිමට හෙන්න නැති තරම් වේගිනුත් ටිකක් කරනවා. හැබැයි ඔයාලට බැරි වෙන්නේ නැහැ. මේක අල්ලගෙන යන්න පුළුවන්. තා පොඩ්ඩක් ඔයාලා වෙනම පිටිනුත් පොඩ්ඩක් කියවන්න ආර්ථික විද්‍යාව නොකරපු අයට කි. කරපු අය අර ඇඳාසි තියෙනවා අන්න A level පොත් ටික චුට්ටක් කරන් මේ ටික බලන්න A level වලට නොකරපු ටික මම නිශ්චිතවම පැහැදිලි වෙන්නම කරනවා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. නිෂ්පාදන සාධක මොනවද? භූමිය, ශ්‍රමය, ව්‍යවසාය, ප්‍රාග්ධන. අපි බලමු එක එක ගැන. මොනවද භූමිය කියන්නේ? භූමිය කියන්නේ මොකද්ද? ගොඩබිම. එහෙමද හිතන්නේ? නැහැ. එහෙම ලියන්න දෙයක් නැහැ පොඩි සංකල්පනේ. භූමිය කියලා කියන්නේ ස්වභාව ධර්මයෙන්ම දායාදයක් හැටියට ලැබිලා තියෙන සියලුම දේවල් භූමියට අදාළයි. ගොඩබිම, වාතය, ජලය, ආලගුණය, දේශගුණය, වනාන්තර, ඉරු එළිය ඔය සියල්ල ගත්තාම අපි කියනවා භූමිය කියලා. මොනවද භූමියේ ලක්ෂණ? මේව ඔයාලා පාඩම් කරගන්න මට කියලා දෙන්න දෙයක් නැහැ. ස්වාභාවික සාධකයක් වීම, සැපයුම අනම්‍ය වීම, සංචලතාවය පිළිබඳ සීමා පැවතීම, ඵලදායීතාවය වර්ධනය කළ හැකි වීම, භූමිය සඳහා නිෂ්පාදනයේදී කරන ගෙවීම බදු. ඒක මතක තියාගන්න ඕනේ. එහෙනම් භූමියට කරන ගෙවීම බදු. හරි? ශ්‍රමය කියලා කියන්නේ මිනිසා විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුතු සඳහා යොදවනු ලබන කායික සහ මානසික වෙහෙස ශ්‍රමය ලෙස ඇති. එහෙනම් ඔයාලා ගිහිල්ලා gadol කපන්න යනවනම් ඒක කායික ශ්‍රමය. වෛද්‍යවරයෙක් ඔපරේෂන් එකක් කරනවා නම් ඒ කායික සහ මානසික කියන දෙකම වෙහෙස. නේද? ප්‍රෝග්‍රෑමර් කෙනෙක් මානසික වෙහෙසක් දරන. කම්පියුටර් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් ඒ වගේ. මොනවද මේ ශ්‍රමයේ තියෙන ලක්ෂණ? මේක සජීව සාධකයක්. ඔයාලා සජීව සංචලනය කරන්න පුළුවන්. ඒ කියලා කියන්නේ gadol කපන මිනිහා අපිට අරන් ගිහිල්ලා උළු කර්මාන්තයට යොදවන්න පුළුවන්. ඒකයි සංචලනය කරන්නේ. සමජාතීය නොවීම. සමජාතීය වෙන්නේ නැහැ. සමහර අය කායික වෙහෙසන කට්ටිය, සමහර අය මනස වෙහෙසන අය, සමහර අය දෙකම වෙහෙසන අය. සමජාතීය නැහැ. ඵලදායීතාවය වර්ධනය කළ හැකි පුහුණුව සහ ප්‍රවර්ධනය කිරීම තුළින් මේක වර්ධනය කරන්න පුළුවන් ඵලදායීතාවය. ශ්‍රමය ශ්‍රමිකයාගෙන් වෙන් කළ නොහැකි වීම, කාලය හා ශ්‍රමය අතර අන්තර් සම්බන්ධතාවය පැවතෙන ශ්‍රමයේ වටිනාකම ශ්‍රමිකයා තීරණය කර ගෙවීම මොනවද ශ්‍රමයට ගෙවන්නේ? වැඩ. එහෙනම් භූමියට බදු, ශ්‍රමයට වැඩු. මේ ටික අපි වේගෙන් යමු ටිකක්. ශ්‍රමය ප්‍රමාණය තීරණය කරන සාධක. ඔයාලා මතකද දන්නේ 9 වසරේ 3 වෙනි පාඩමේ ඉගෙන ගත්තා ශ්‍රම පැය ගණනය කිරීම කියලා එකක්. මතක නැතුව ඇති නේ. 9 වසරේනේ. දැන් ඔයාලා 13ක් ඉවරයි නෝ අම්මෝ දැන් කොහේ හරි කමක් නෑ. ජනගහනයේ ප්‍රමාණය කොහොමද තීරණය වෙන්නේ? ජනගහනයේ ප්‍රමාණය තීරණය කරන්න සාධකයක් වෙනවා තව අවුරුදු 3-4කින් ඔයාලා. ආතේද වැඩි තියෙන්නේ ජනගහනය වර්ධනය කරන්නේ. නේද? මොකද්ද ජනගහනයේ ප්‍රමාණය ගණනය කරන්නේ උපත් අනුපාතය. නේද? ජනගහනයේ ප්‍රමාණය හදන්නේ අපි උපත් අනුපාතය අඩු කරනවා මරණ අනුපාතය ඊට පස්සේ එකතු කරනවා එහෙම නැත්නම් එකතු කරනවා සුද්ධ සංක්‍රමණ
සංක්‍රාම නෙවෙයි සංක්‍රාම කියලා කියන්නේ මේ අර ඒක පාර්ශ්වීය ලැබීම ලැබීමක් හෝ ගෙවීමක්. ඒ කියන්නේ ප්‍රධාන කියලා කියන්නේ ඒක. එහෙනම් උපත් සංඛ්‍යාව. එහෙනම් උපත් අනුපාතය අඩු කරනවා මරණ අනුපාතය සුද්ධ සංක්‍රමණ කියලා කියන්නේ. මෙරට ඉඳන් පිටරටට සංක්‍රමණය වෙච්ච ප්‍රමාණයෙන් වෙනත් රටක ඉඳන් මෙහාට සංක්‍රමණය වෙච්ච ප්‍රමාණය අඩු කරපුවම සුද්ධාගේ. එහෙනම් සංක්‍රමණය දේශීයව ඉඳලා විදේශයකට දැන් ඔය එක එක රටවල යන්නේ අපි මොනවටද මයිග්‍රේට් කරු ඒ යන ප්‍රමාණයයි වෙන රටකින් මෙහාට ආපු ප්‍රමාණයයි අතර වෙනස තමයි සුද්ධ සංක්‍රමණ කියලා කියන්නේ. එතකොට ඒක එකතු කරපුවහම අපිට එනවා ජනගහනයේ ප්‍රමාණය. මේක තීරණය කරන්නේ කොහොමද? සෞඛ්‍ය තත්ත්වය බලපානවා. ඒ මරණ වැඩි වෙනවා සෞඛ්‍ය. දැන් එහෙනම් ජනගහනයේ ප්‍රමාණය තීරණය කරන සාධකයක් වෙලා තියෙනවා COVID-19. එයි මරණ සංඛ්‍යාව වැඩි වුණොත් මේක හින්දා ජනගහන උපත් අනුපාතයට සාපේක්ෂව මරණ වැඩි නම් ජනගහනය අඩු වෙනවා. එන සෞඛ්‍ය තත්ත්වය අධ්‍යාපන සහ නිපුණතාවය ජනගහනය වැඩි වෙන්න බලපානවා. අධ්‍යාපනයේ ලංකාවේ හොඳ හින්දානේ ජනගහනය අඩු. එයි මුන් ඉගෙන ගන්නවා දෙන්නම රැකියාව වලට යනවා ළමයි හදන්න. අධ්‍යාපනයේ වැඩි එහෙමද? නෑ අධ්‍යාපනයේ වැඩි වෙච්චාම අනිත් එක කායික ශක්තිය බලපානවා. නේ? ඒ ඉතින් අර ජිම් එකකටවත් යන්න වෙයි. හරි. ශ්‍රම සැපයුම කියන්නේ මොකක්ද? රටක සේවා නියුක්තියේ සිටින ශ්‍රමිකයන් වැඩ කරන කාලය ශ්‍රම සැපයුම ලෙස හැඳින්වේ. මේ ශ්‍රම පැය ගණනින් ගණනය කරනවා. ශ්‍රම සැපයුම කියලා කියන්නේ රටක සේවා නියුක්තියේ ඉන්නවා නම් අපි හිතමු සේවා නියුක්තිකයන් ගාන 5යි දවසට වැඩ කරන පැය ගාන 8යි. එතකොට ශ්‍රම සැපයුම ශ්‍රමිකයන් 5යි දවසට පැය 8යි දවස් 5ට සතියකට ශ්‍රම සැපයුම 5/40යි 200යි පැය 200යි සතියක ශ්‍රම සැපයුම. ශ්‍රම සැපයුම තීරණය කරන සාධක මොනවාද? ශ්‍රම සැපයුම තීරණය කරන සාධක ඒ කියන්නේ උපත් අනුපාතය මරණ අනුපාතය සංක්‍රමණ අනුපාතය අඩු වැඩි වීමට එහෙම නැත්නම් වෙනස් වීමට බලපාන සාධක. ශ්‍රම බලකායේ ප්‍රමාණය, ශ්‍රමිකයෙකු වැඩ කරන සාමාන්‍ය කාලය, වැටුප් මට්ටම, වෘත්තීය සමිතිවල බලපෑම, ශ්‍රමිකයන්ගේ පුහුණුව හා පළපුරුද්ද, තාක්ෂණීය දියුණුව, ශ්‍රම සංචලනය මේ ආදී වශයෙන් ගොඩක් තියෙනවා. මේවා ඔයාලට බලා ගන්න තියෙන කාරණා පොඩි දේවල්. ශ්‍රම බලකාය. කොහොමද ශ්‍රම බලකාය හැදෙන්නේ? මේ තියෙන්නේ. සේවා නියුක්තිකයන් එකතු කරනවා සේවා වියුක්තිකයන්. සේවා නියුක්තිකයන් එකතු කරා සේවා වියුක්තිකයන්. එතකොට යටට යන්න බෑ. මොකද තියෙන්නේ? වැටුප් ලබන්නන් සේවා යෝජකයන් ස්වයං සේවා කරන්නන් වැටුප් නොබලා පවුලේ ආර්ථික කටයුතු කරන්න. මේ කට්ටිය එකතුව. මම ගානක් දෙන්න චුට්ට හදන්න බලන්න ශ්‍රම බලකාය කොහොමද කියන්නේ. ඔය තියෙන ශ්‍රම බලකාය. ශ්‍රම බලකාය සමානයි විභව ශ්‍රම බලකාය අඩු කිරීම පූර්ණකාලීන ශිෂ්‍යයන් ආබාධිතයන් සහ ගෘහණියන්. ඒකෝ කිසියම් රටක යම් වර්ෂයක ජනගහනය මිලියන 75ක්. එහි විභව ශ්‍රම බලකාය මිලියන 45ක්. පූර්ණකාලීන ශිෂ්‍යයන් ගෘහණියන් හා ආබාධිතයන් පිළිවෙලින් මිලියන 11.3 සය නෙමෙයි සහ එකවන අතර ශ්‍රම බලකාය කොපමණද ගණනය කරන්නේ. ටකා ගණනය කරලා කියන්න බා. ශ්‍රම බලකාය කොච්චරද? මිලියන කොච්චරද ශ්‍රම බලකාය? කවුරුහරි දැම්මද? ඉතින් බලන්න ඉතින් අතින් යන්න ඕනේ. හරි කවුද දැම්මේ?
හරි very good ඔක්කොම හොඳයි right අඳුනගෙන තියෙනවා මොකද මං හිතුවේ අතන 45න් අඩු කරයි කියලා නෑ නේ හොඳයි නේ group එක පොඩි දේවල් නේ අපි යන් ආයේ හිතමු තැනට මේකෙන් යන්න හරි ප්‍රාග්ධනය මේවා මම පුතේ පොඩ්ඩක් ඉඳගෙන කියවනම් මොකද අපි පාඩම විස්තර කරන්න උඩ දැනට ආවම මම කියන්න ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදනයේ ආරම්භක යෙදවීම අවස්ථාවේ සිට පරිභෝජන අවස්ථාව දක්වා නිෂ්පාදන ක්‍රියාදාමයේ තුල රැඳී තිබෙන පරිභෝජනයෙන් කෙලවර නොවන නිෂ්පාදන ආධාරක නිෂ්පාදන සාධකයක් වශයෙන් ප්‍රාග්ධනයසේ හඳුන්වනවා ඒ කම්හල් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ ඒවා හොඳට දන්නවා ප්‍රාග්ධනයේ ලක්ෂණ මිනිසා විසින් නිර්මාණය කරන්නක් වීම සේවීමට භාජනය වීම ඵලදායීතාවයෙන් යුක්ත වීම ප්‍රාග්ධනයේ නිෂ්පාදන ප්‍රභවයක් බිහිවීම ප්‍රාග්ධනයට කරන ගෙවීම පොලියයි ප්‍රාග්ධන ඊළඟ අභ්‍යාසය ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය මානව ප්‍රාග්ධනය හා භෞතික ප්‍රාග්ධනය ප්‍රාග්ධන සම්පාදනය ප්‍රාග්ධනය සහ ආයෝජනය ප්‍රාග්ධන තොග ආයෝජන සහ ඉතිරීම අතර සම්බන්ධය දල ආයෝජන සහ ශුද්ධ ආයෝජන ස්ථාවර එහෙම නැත්නම් මූර්ත ප්‍රාග්ධනය සහ සංසරණ ප්‍රාග්ධනය මේක ඔයාලා ලියලා මට මේල් කරන්න ඕනි නැත්නම් මේ ඊළඟ දවසේ ක්ලාස් එකේදී මේක දාන්න පුළුවන් ඔයාලට මෙතන මේල් කරත් කමක් නැහැ ඔන්න ඔයාලගේ ඊළඟ අභ්‍යාසය හරිද හරි නේද ඒවා කරන්න ඕන නොකරපු සහ ආර්ථිකය කරපු සහ නොකරපු සියලු දෙනා නැත්නම් දැන් ගෙදර නිකන් ඉන්නේ රයිට් ව්‍යවසායකත්වය කියන්නේ මොකක්ද ව්‍යවසායකත්වය කියලා කියන්නේ අවදානන් දරමින් ප්‍රතිපත්තිමය නිෂ්පාදන තීරණ ගැනීම නිෂ්පාදන කටයුතු සංවිධානය කියන මේ ක්‍රියාවලිය ව්‍යවසාය ලෙස හැඳින්විය හැකි ව්‍යවසාය කටයුතු කරන්න එහෙම නැත්නම් යෙදෙන්න ව්‍යවසායකයා. මට ඔයාලට කියන්න පුළුවන් ද ව්‍යවසායකයා සහ කළමනාකරුවා අතර වෙනසක් තියෙනවද? ව්‍යවසායකයා සහ කළමනාකරුවා අතර. ඔව්. එකක් කියන්න පුළුවන් ව්‍යවසායකයා සහ කළමනාකරුවා අතර තියෙන වෙනස් වලින් එකක්. එකක් තමයි ව්‍යවසායකයා කියලා කියන්නේ අවදානම් දරමින් ව්‍යාපාරයේ සැලසුම් කරන එක. එයාට ලැබෙන ප්‍රතිලාභය තමයි ලාභය. හැබැයි කළමනාකරුවා කියන්නේ මේ ව්‍යාපාරයේ පවත්වාගෙන යන පුද්ගලයා එහෙම නැත්නම් මේ කළමනාකරණය කරන පුද්ගලයා අවදානම් ධර්මින් මෙහෙවන එක්කෙනා නෙමෙයි මේ කටයුතු දිනදා කටයුතු කරන පුද්ගලයාට ලැබෙන ප්‍රතිලාභය වෙන්නේ වැඩ ලාභය නෙමෙයි. ව්‍යවසායකයේ කාර්යභාරය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම නිෂ්පාදන කටයුතු මෙහෙයවීම නවෝත්පාදන සහ අවදානම් දැරීම. ඒක විශේෂයෙන් මතක තියාගන්න. ව්‍යවසායකයාගේ ලක්ෂණ මානව නිෂ්පාදන සාධකයක් ඒව බලා ගන්න. right නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. එතෙන් යන්න මම මේ ටික කරුණු කියන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියලා කියන්නේ මම මේක තව චුට්ටක් ඉස්සරහදී කතා කරන රූප සටහනුත් එක්ක දැනට දල වශයෙන් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් කියලා කියන්නේ ඔයාලා ඒ ලෙවල් වලට මේක ඉතින් කාලා බීලා ඇඳලා ඔක්කොම කරලා තියෙනවා මුලම පාඩමයි හරි අපි අන්තම් කරන්නේ එච්චර දුරට කරන්නේ නැහැ මොකද ඒ ගැන හොඳට අවබෝධයක් තියෙන නිසා බුද්ධලේකු තම උවමනාවන් අතරින් කොතරම් ප්‍රමාණයක් ඉටු කරගන්නේද යන කරුණු තීරණය වීම කෙරෙහි බලපාන සාධක. ඒ කියලා කියන්නේ දැන් තමන් කියලා හිතන්න. මෙතන ඉන්න සියලු දෙනාම තම උවමනාවක් අතුරින් කොතරම් ප්‍රමාණයක් ඉටු කරගන්නේද යන තීරණය කරන සාධක මොනවද? මට තියෙනවා පන්ති යන්න ඕනේ. නිදා ගන්න ඕනේ. කෑම කන්න ඕනේ. මේවා අතර කොච්චර ප්‍රමාණයක්ද මම
සාක්ෂාත් කරගන්න තෘප්තිමත් කරගන්න කියන එකට සාධක මොනවද? කොතරම් භාණ්ඩ හා සේවා ප්‍රමාණය නිපදවීමට ආර්ථිකයේ ශක්තිමත්. ආර්ථිකයක් ගත්තා. මේ කියන්නේ ඔයාලා ගැන හිතන්නකෝ. මට ඔච්චර පන්ති වලට යන්න පන්ති කීයකට යන්න අපේ ගෙදර ආර්ථිකයේ ශක්තිමත්. ගෙදර ගැන හිතන්න. දැන් මම මෙතන කියන්නේ ආර්ථිකයක් ගැන. නමුත් ඔයාලට පුළුවන් ගෙදර ගැන හිතන්න. අපේ ගෙදර කොච්චර ප්‍රමාණවත් සාධක තියෙනවද මට පන්ති කීයකට යන්න. සමාජයේ සතු සම්පත් වලින් කොතරම් ප්‍රමාණයක් භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා යොදාගෙන තිබෙනවද? දැන් ගෙදර ගැන හිතුවොත් මේ ආදායම අපිට ලැබිලා තියෙන්නේ අපිට අක්කර 3ක ඉඩමකුත් ගෙදර තියෙද්දි. මේකේ තියෙන්නේ පොල් ගස් 10ක් 15ක් විතරයි. ගෙදර ගැන හිතුවොත් දැන් ආර්ථිකය ගැන මෙහෙම හිතන්න ඕන. සම්පත් වලින් කොච්චර ප්‍රමාණයක් ප්‍රයෝජනෙ තරම් තියෙනවද? මේ පහුගිය කාලේ බලන්න කුඹුරු කොච්චර ප්‍රයෝජනයට නොගෙන ඉඳලා COVID-19 ආව වාර මේ ප්‍රදේශවල තියෙන සියලු කුඹුරු අස්වද්දලානේ. අස්වද්දලා කියලා කියන්නේ වගා කරලා. දැන් අස්වද්දනවා කියන එක දන්නේ නැතුව සමහර අය. කොච්චර වගා කරාද? එතකොට එහෙනම් තමන්ගේ උවමනාවන් අතරින් කොතරම් ප්‍රමාණයක් ඉටු කරගන්නේද යන්න තීරණය කරනකොට මේව බලපන්. එහෙනම් ගෙදරත් එහෙමයි. මට පන්ති එකට විතරක් යන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ ගෙදර තියෙන අක්කර 3 හරියට වගා කරලා මං තිබෙන්නේ නැති නිසා. ඒක කරලා තියනවා නම් පුළුවන්. තම උවමනාවන් තවදුරටත් සාක්ෂාත් කරගන්න. තාම මොනවද? නිපදවන භාණ්ඩ හා සේවා කුටුම්බයන් අතර සාධාරණව බෙදා හරින්නේ. ගෙදර 5 දෙනෙක් ඉන්නවනම් මට විතරද එක පන්තියකට යන්න අවස්ථාව දීලා තියෙන අනිත් 4 දෙනාම පන්ති එකට යවනවද? දැන් බලන්න ඕනේ මේ හම්බෙලා තියෙන ආදායම් ප්‍රමාණය සමානව බෙදලා ගිහිලා තියෙද කියලා ගෙදර. මේක තමයි ආර්ථිකයට. ආර්ථිකයට සම්බන්ධ වෙච්ච දේ මම ඔය ගෙදරට සම්බන්ධ කරනවා. රටක නිෂ්පාදන ශක්තිය තීරණය වීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක. රටක නිෂ්පාදනය වැඩි කරන්න බලපාන ප්‍රධාන සාධක. දැන් ඔයා ගෙදර ගැන හිතන්න. ගෙදර නිෂ්පාදනය වැඩි කරන්න නම් බලපාන සාධක මොනවද? ගෙදර සතු සාධක සේවා ප්‍රමාණය. මම මෙතන මේකේ තියෙන ආර්ථිකයේ සතු සාධක සේවා ප්‍රමාණය. ඒ කියන්නේ භූමියේ ශ්‍රම විවසාය ප්‍රාප්ත. දැන් ඔයාලා ගෙදර සතුව කී දෙනෙක් ඉන්නවද? භූමිය අක්කර 3ක් තියෙනවා. අයියා මැනේජ්මන්ට් කරලා තියෙනවා. ප්‍රාග්ධන සත්වය නෙවෙයි තත්වය මෙතන. තත්වය කියලා තියෙන්නේ. එහෙම නෙවෙයි තත්වය. ප්‍රාග්ධනයේ කොච්චර තියෙනවද? බලන්නකො මේ ඔයාලට දැන් ගෙදර ගැන හිතුවොත් තව ඔයාලට ශක්තිය තියෙනවා ඇති. භූමිය වැඩිපුර තියෙනවා ඇති. ගෙදර ඉන්න 10 දෙනෙක් 6 දෙනෙක් ඉන්නවා නම් 3 දෙනෙක් වැඩ කරන්නේ නැතුව. ඒකට ශ්‍රමික ගෙදර නිකන් හිටු. එහෙනම් නිෂ්පාදන ශක්තිය ගෙදර තීරණය කරනවා වගේම ආර්ථිකයත් එහෙමයි. සේවා වියුක්තිය කොච්චර රටේ තියෙනවද? භූමිය වැඩට යොදාගත්තේ නැති භූමිය කුඹුරු කොච්චර තිබ්බද? බලන්න ඒවා ආය නැවත නැවත සම්පාදනය කරලා ගත්තොත් නිෂ්පාදන ශක්තිය වැඩි කරන්න පුළුවන්. ඊට සාධක ඵලදායීතාවය මානව ප්‍රාග්ධනයේ තාක්ෂණය හා කළමනාකරණය. දැනට ඔයාලා වගා භූමිය වගා කරලා තියෙනවා නම් ඇයි ඒකට වැඩි දියුණු කරු බීජ යොදන්නේ නැත්තේ? අර පැරණි පොල් ගස් ටිකද තියෙන්නේ. අවුරුදු 5න් පූදින පොල් දාන්න නැත්තේ ඇයි? මේ භූමියේ ඵලදායීතාවය වැඩි කරගත්තොත් ඔයාලට නිෂ්පාදන ශක්තිය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ තමයි ආර්ථිකය. රටක නිෂ්පාදන විභවය නිමම මට්ටමින් පහළ මට්ටමක පැවතීමට බලපාන සාධක. ඒ කියලා කියන්නේ ඔයාලගේ ගෙදර ගත්තා, රට ගත්තත් මේ ටික මම ඉඳගෙන කියන්නේ මේ ටික ඉතින් නිකන් අර වනපොත් කරන සිස්ටම් එකේ ටිකක් නේ ඒකයි ආ. රටක නිෂ්පාදන විභව නිමම මට්ටමින් පහළ මට්ටමක පැවතීමට බලපාන සාධක. ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්ති මට්ටමින් පහළ පවතින හේතුව මොකද්ද? ස්වාභාවික හේතු නිසා කෘෂි නිෂ්පාදන පහළ බැසීම. වර්ෂාව නියගී ජල ගැලීම් කෘෂි හානි නිසා වසංගත ආදී නිසා ස්වාභාවික හේතු නිසා කෘෂි නිෂ්පාදන පහළ වෙනවා. ඒක බලපානවා රටේ සමස්ත එහෙම නැත්නම් ප්‍රශස්ත නිමවුම් මට්ටම කරා ළඟා නොවීමට. සිවිල් යුද්ධ තත්ත්වයන් හා වැඩ වර්ජන වැනි හේතු නිසා නිෂ්පාදනයේ පහත බැසී. මේක අපිට හොඳට අත්දැකලා උරුයි අවුරුදු 30ක යුද්ධයේ කාලේ මේ පැත්තේ කිසිම දෙයක් වගා කරන්නවත් බැරි වුණා. වැඩ වර්ජන ගැන හොඳටම හුරුයි. එහෙනම් සමස්ත ආර්ථික පසුබෑමක් හේතුවෙන් නිෂ්පාදනයේ පහත වැටීම. කළමනාකරන දුර්වලතාවයන් හේතුවෙන් සම්පත් නාස්තිය. ප්‍රමාණවත් ලාභයක් නොමැති වීම හේතුවෙන් නිෂ්පාදකයන් නිෂ්පාදනයට මැලිවීම තමයි මේ ආර්ථිකයේ විභව නිමැවුම් මට්ටමට වඩා පහළ වෙනවා. දැන් අතිවිද්‍යා කරපු අය දන්නවා මේ කියන්නේ නිෂ්පාදන හැකියාව මායින් මක්‍රයේ මත පිහිටන ලක්ෂයකට වඩා වම් අතින් පිහිටන ලක්ෂයක ආර්ථිකයක් පැවතීමට හේතු තමයි මේ අපි
කතා කරන්නේ. එතකොට දැන් අපි බලමු එහෙනම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් කියන්නේ මොකක්ද? ආර්ථික විද්‍යාව එක තැනකදී ආර්ථික විද්‍යාඥයෝ හඳුන්වනවා කොරග ගහ යන විද්‍යාවක් කියලා. මම වගේ. ඇයි කොරග ගහනවා කියලා කියන්නේ? මේ කොර ගහන විද්‍යාව මේ කොර ගහන කකුලට පොඩ්ඩක් තට්ටු කරොත් මනුස්සයා වැටෙනවා. ඒ වගේ තමයි මේ ආර්ථික විද්‍යාවත් ගොඩාක් උපකල්පන මත ගමන් කරන විද්‍යාවක්. ඒ නිසාම තමයි උපකල්පන බිඳ වැටුණොත් මේ න්‍යායන් බිඳ වැටෙන්නත් බොහොම අවස්ථාවක් තියෙනවා. එහෙනම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයකත් ඒ වගේ උපකල්පන තියෙනවා. මොනවද උපකල්පන බලමු. සරල ආර්ථිකයක් පැවතීම. එහෙනම් මේ ආර්ථිකය සරල ආර්ථිකයක් කියලා කියන්නේ රාජ්‍යාංශයක් එහෙම නැත්නම් නිෂ්පාදන සහ පරිභෝජන දෙවර්ගයේ පමණයි ඉන්නේ. ආර්ථිකය නිෂ්පාදනය කරන ලබන්නේ භාණ්ඩ දෙකක් පමණක් බව. එහෙනම් භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ වර්ග දෙකයි. රාග්ධන භාණ්ඩයි පරිභෝජන භාණ්ඩයි වෙන්න පුළුවන්. යුද භාණ්ඩයි කෘෂිකාර්මික භාණ්ඩයි වෙන මොනවා හරි වර්ග දෙකයි. සම්පත් හා තාක්ෂණයේ පූර්ණ සේවා නියුක්ත බව. තියෙන සම්පත් පූර්ණ සේවා නියුක්ත කරලා තියෙන. ඒ කියන්නේ උපරිම ධාරිතාවයෙන් යුතුව. සම්පත් හා තාක්ෂණයේ උපරිම කාර්යක්ෂමතාවයෙන් උදා ගන්නවා. තියෙන තාක්ෂණයේ උපරිමයෙන් උදා ගන්නවා. සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම. සම්පත්වල විකල්ප ප්‍රයෝජන පවතිනවා. ඒ කියලා කියන්නේ මොකද්ද? දැන් භූමිය ගත්තාම අපි හිතමු පර්චස් 10ක් කියලා. ඒ භූමිය තුල නිවසක් හදන්න. කඩකාමරයක් හදන්න. වගා කරන්න. ඒ ආදී වශයෙන් මේ සීමිත සම්පත යොදා ගන්න පුළුවන් විකල්ප අවස්ථා ගොඩක් තියෙනවා. ඒකයි විකල්ප. එහෙම පවතිනවා කියලාත් අපි උපකල්පනය කරනවා. එහෙම උපකල්පනය කරගෙන දැන් මොකද නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් කියලා කියන්නේ? පවත්නා තාක්ෂණික ශිල්ප ක්‍රම යටතේ ආර්ථිකයේ සතු සම්පත් පූර්ණ වශයෙන් භාවිතා කර උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව නිෂ්පාදනය කළ හැකි ප්‍රශස්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදන ප්‍රමාණයේ මායිම් ප්‍රකාශ කරන වක්‍රය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ලෙස ඇඳියි. එන්නතම් අපි ඔයාලා කෙටියෙන් මේක කටපාඩම් කරලා ඇති. පවත්නා සම්පත් ප්‍රමාණය අතර උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ වර්ග දෙකක් අතර දක්වන නිෂ්පාදන ලක්ෂ්‍යයන් යා කරලා අඳින ලද වක්‍රය නිෂ්පාදන ලක්ෂ්‍යයන් යා කරලා අඳින නිෂ්පාදන ලක්ෂ්‍යයන්ගේ පතය. එහෙම නැත්නම් නිෂ්පාදන ලක්ෂ්‍යයන් යා කරලා අඳින වක්‍රය අපි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියලා කියනවා. අපි බලමු. දැන් උදාහරණයක් බලමුකෝ. මොන ආර්ථිකයේ සතු සම්පත් සියල්ල ආර්ථිකයේ සතු සම්පත් සියල්ල X භාණ්ඩය නිෂ්පාදනය සඳහා පමණක් යෙද වූ විට X භාණ්ඩ ඒකක 5යි. සියලු සම්පත් යෙදුවොත් X භාණ්ඩ ඒකක 5යි. ඔයාලා ඕකේ දීලා තියෙනවා. Y භාණ්ඩ ඒකක 30යි. X භාණ්ඩ 5ක් යෙදුවොත් Y භාණ්ඩ 0යි. X භාණ්ඩ 0 නම් Y භාණ්ඩ 30යි. හරිද? ඔයාලාට දැන් ආය අතෙන් යන්න ආය යන්නේ මම පේන්නේ නේද? ඒක මට මතකෙ හිටින්නෙත් නෑ පුතේ. right. හරි නේ. හරි. මේ තියෙන්නේ x සහ y භාණ්ඩ නිෂ්පාදනය. x භාණ්ඩ 5ක් නිෂ්පාදනය කරොත් y භාණ්ඩ 0යි. ඒ කියන ලක්ෂ්‍යය. b කියන ලක්ෂ්‍යය ගත්තොත් x භාණ්ඩ 0යි නම් ඒ වෙලාවේදී y භාණ්ඩ 30යි. එතකොට අපි xy දිග ගත්තොත් මොකද වෙන්නේ? මෙතන y නම් මෙතන x නම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය අඳින්නේ x බිඳුවේදී y 30යි. y බිඳුවේදී x 5යි. එතකොට මේක තමයි PPC production possibility curve කියන එක. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියලා කියන්නේ. මේක ඍජු රේඛාවක් වෙන්න පුළුවන්, මූලයට උත්තල වෙන්න පුළුවන්, මූලයට අවතල වෙන්න පුළුවන්, මූලයට උත්තල වෙන්න පුළුවන්. අපි බලමු මේක වෙන්නේ කොහොමද කියලා ඊළඟට. එතකොට එහෙනම් මේ තමයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියලා කිව්වා. වැඩිම
අවශ්‍ය නෑ මේ වෙලාව අපි පැය දෙකකට කරන්න ඕනේ මේ පළවෙනි පාඩම ඔක්කොම. හරි. ආවස්තික පිරිවැයෙහි ස්වභාවය මත නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ හැඩය. ආවස්තික පිරිවැයෙහි ස්වභාවය අනුව නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ හැඩය. දැන් අපි බලමු ඉස්සල්ලාම ආවස්තික පිරිවැය කියන එක ආයෙ කියලා දෙන්නම් පොඩ්ඩක් නොකරපු අය සිටින නිසා. නේද? ආවස්තික පිරිවැය කියන්නේ ඔයාලා. දැන් ඔයාලා පොලේ පෑනයි තියෙනව නේද ළඟ? චුට්ටක් අපි ලියමු. නැත්තම් ඉතින් ඇඳේ ඉන්නවා නම් චුට්ටක් නැගිටලා ඇඳ උඩ තියාගෙන ලියන්න නැත්තම් නිින්ද යනවනේ මෙතන. දැනටත් නිදිත් ගන්නෙත් නෑ කාලා හොඳ වෙලාවටනේ නේද? අපි මෙන්න මේ තියෙනවා පර්චස් 10ක්. හරි. මේ පර්චස් 10 කළ හැකි දේවල් මොනවද කියලා ලියන්න බලන්න. තාක්කල් උදාහරණයක් ඇටියට අරුවේ මේකේ අපිට පුළුවන් නිවසක් සෑදීම. නිවසක් සෑදීමට පුළුවන්. තව මොනවද? ව්‍යාපාරික ස්ථානයක් ගොඩනගන්න පුළුවන්. ව්‍යාපාරික ස්ථානයක් ගොඩනගන්න. ඊට පස්සේ බද්දට දීම. බද්දට දීම කරන්න පුළුවන්. තව මොනවද කරන්න පුළුවන්? වගා කරන්න පුළුවන්. තව ඔයාලට තව මොනවද පුළුවන්? ලියන්නකෝ බං. තව එකක් දෙකක්. තව මොනවද කරන්න පුළුවන් කියලා. හරි. කොහොම ඔයාලා ලිස්ට් එකක් ලිව්වනේ. හරි. අපි හිතමු දැන් ඔයා මේ පර්චස් 10 අයිතිකාරය නම් ඔයාලා තීරණය කරනවා මේක මම මේක කරන්නේ පළවෙනි තේරීම කරන්නේ අපි හිතමු බද්දට දෙන්න. බද්දට දීම. දෙවැනි එක වගා කිරීම. තුන්වෙනි එක ව්‍යාපාරික ස්ථාන. හතරවෙනි එක තමයි නිවසක් සෑදීම. දැන් නිවසක් ඇති මෙයාට ඒකයි. දැනට නිවසක් තියෙනවා. එහෙනම් පළවෙනි මේක තමයි මෙයා මේ ආයෙත් බද්දට දෙනවා. හරිද? බද්දට දීපුවාම එයාට අහිමි වෙන්නේ මොකද්ද? අහිමි වෙනවා මේ තුනම. වගා කරන්න බැරි වෙනවා. ව්‍යාපාරික ස්ථානයක් හදන්න බැරි වෙනවා. නිවස හදන්න බැරි. එතකොට එහෙනම් මේ බද්දට දීම නිසා කැප කරපු මේ අවස්ථා තුනෙන් ඊළඟ හොඳම විකල්පේ වටිනාකම තමයි මේ නිවස බද්දට දීමේ ආවස්තික පිරිවැය. එතනද කියන එක මේ භූමියේදී කරන්න පුළුවන් විකල්ප අවස්ථා මේ ඔක්කොම භූමිය විතරනේ ඕනෑම සම්පතක. තව ශ්‍රමය ගත්තත් කරන්න පුළුවන් හැකියාව මොනවද කියන එක. ඔයාලා නිකන් හිතලා බලන්න ඔයාලගේ මේ වෙලාව ගත්තොත් දැන් මේ යන වෙලාව පන්තියට සහභාගී වෙන්න පුළුවන්. හැබැයි මේ දවස්වල කරන්න බෑ තව වැඩක් තියෙනවා. ඉතින් කොහේ හරි දෙන්න එකතු වෙලා යන්නත් පුළුවන්. මේ දවස්වල ගියොත් කොරෝනා අරන් එන්න වෙයි. ඒකින්ද මේ දවස්වල එක බෑ. නේ? නැත්තම් තව මොනවද කරන්න පුළුවන්? මේ වෙලාවේ නිදා ගන්න පුළුවන්. එහෙම ඔයාලා හිතලා බලන්න මම මේ වෙලාවේ එනවාට දැන් කරන්නේ මොකද්ද? පන්තියට සහභාගී වෙන්න. එහෙනම් පන්තියට සහභාගී වීම නිසා ඔයාලා අතෑරපු හොඳම විකල්පේ වටිනාකම. අයියෝ නිදා ගන්න තිබිච්ච
අවස්ථාව. ඒකේ වටිනාකම කොච්චරද? යුටිල් 50. උපයෝගිතාවයමයි මේක පස්සේ කතා කරා. නෑ යුටිල් 50. එහෙනම් පන්තියට සහභාගී වීමේ ආවස්තික පිරිවැය නිදා ගැනීමෙන් අහිමි වූ යුටිල් ප්‍රමාණය. මේක මුදලින්ම ඉන්න බෑ. මේක මූර්ත වටිනාකමක්. නමුත් අපි කියමුකෝ. එහෙනම් මේ ඒ අනුව ගත්තාම මේ ඉඩම භූමිය බද්දට දීම නිසා බද්දට දීමේ ආවස්තික පිරිවැය වෙන්නේ මොකද්ද? අහිමි වූ අවස්ථාවන්ගෙන් දෙවැනි අවස්ථාව. එහෙම නැත්නම් බද්දට දීම නිසා අහිමි වූ ඊළඟ හොඳම විකල්පේ වටිනාකම. එහෙනම් වගා කිරීමෙන් ලැබෙන ආදායම තමයි ආවස්තික පිරිවැය වෙන්නේ. මොකේද? බද්දට දී. තේරෙනවද ඒක? හරි. අන්න එහෙනම් කිසියම් කටයුත්තක් කිරීම නිසා කැපකිරීමට සිදු වූ ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම තමයි ඒ සිදු කරපු ක්‍රියාවේ ආවස්තික පිරිවැය වෙන්නේ. හරිද? එහෙනම් එන්නේ ආවස්තික පිරිවැය හැසිරීම මත නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ හැඩය තීරණය වෙනවා. එහෙනම් අපි හිතමු xy කියලා බාන්න දෙකක් ස්ථාවර ආවස්තික පිරිවැයක් අපි ගමු y ඒක පේනවා ඇති නේද පුතේ? මම හිතනවා පේනවා කියලා ඈ දාන්න දේවල් y x හරි එක අතර පහ හය දෙක තුන හතර පහ එක දෙක තුන හතර පහ හය දෙක තුන හතර පහ හරි දැන් මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය සරල රේඛීයයි. එහෙනම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය සරල රේඛීය වෙන්නේ ආවස්තික පිරිවැය සමාන වෙනකොට. එලින් ඉඩක් කරනවා. හරිද? ආවස්තික පිරිවැය සමාන වෙනවා. බලමු කොහොමද කියන්නේ. දැන් අන්න y කියන භාණ්ඩේ පාවිච්චි කරන එක් ඒකකයක් වැඩි කිරීමේදී x කියන භාණ්ඩයෙන් කොච්චර කැප කරලා තියෙනවද? 6 ඉඳලා 5 දක්වා. එකයි. මෙතනින් වැඩි කරේ කීයද? එකයි. එහෙනම් එක ඒකකයකින් x කියන භාණ්ඩයේ x කියන භාණ්ඩය වැඩි කිරීම සඳහා y කියන භාණ්ඩය වැඩි කිරීම සඳහා x කියන භාණ්ඩයෙන් කොච්චර කැප කරාද? එකයි අඩු. ඊට පස්සේ එකේ ඉඳලා දෙක දක්වා y කියන භාණ්ඩය වැඩි කරන්ද මෙතන වැඩි කරන්ද මෙතන කීයකින්ද අඩු උනේ? 5 ඉඳලා 4ට එකකින්. එහෙනම් මෙතන එකකින් වැඩි කරන්න මෙතන එකකින් අඩු වුණා. එකම එක වෙන්න ඕනේ නැහැ. දෙක දෙක වෙන්නත් පුළුවන්. ඊට පස්සේ දෙක දෙක වෙන්න පුළුවන් කිව්වේ. ඒ කියන්නේ මෙතන දෙකක් වැඩි කරන්න මෙතන දෙකක් අඩු වෙන්න. මෙතන එකයි මම උදාහරණ දෙක දෙක කියපුවාම මට එකක් මතක් වුණා. දැන් ගෙම්බෝ කෑ ගහන හැටි දන්නවද? ඉස්සර ගෙම්බෝ කෑ ගැහුවා දෙක දෙක කියලා. දැන් ඉන්දියානු හින්දා මොහෙමත් මොන හරි කියන්නත් එපා පොඩ්ඩක් නේද? දැන් කොහොමද කෑ ගහන්නේ? කාට හරි කියන්න පුළුවන් ගෙම්බෝ කෑ ගහන්නේ. ඊයබරියෝ දන්නවනේ. එහෙම නැත්නම් ගැරන්ටි දන්නවනේ. දැන් ඊයබරියේ ගෙම්බෙක් අල්ල ගන්න. එහෙම නැත්නම් ගැරන්ටියේ ගෙම්බෙක් අල්ල ගන්න. ඉස්සර කෑ ගහුවට වඩා වෙනස්. දැන් ඔයා ගමක නම් ඉන්නේ වෙල ළඟට ගිහිල්ලා එහෙම නැත්නම් ඇල ළඟට ගිහිල්ලා බලන්න මේව හවස් වෙනකොට 6ට විතර ඇහෙන්නේ නැද්ද කියලා. ඉස්ලාම් ගිහිල්ලා ගෙම්බා දියබරිය එහෙම නැත්නම්
ගෙම්බ අල්ලගන්න. අල්ලගත්ත ගමන් මොකද ගෙම්බ කියන්නේ කොහොමද කෑ ගහන්නේ? අතාරු. ගාන්න කොහොමද අතාරු ගන්න නැද්ද කියලා හවසට වෙලට ගිහින්. අතාරපි කියලා. අතාරිනවද ඉතින් දැන් මේ දීපල? නෑ අතාරින්නේ. ඊට පස්සේ භාගයක් ගිලනවා. දැන් කොහොමද ගෙම්බ කෑ ගහන්නේ? දැන් භාගයක් ගිල්ලට පස්සේ ගෙම්බ කොහොම කෑ ගහන්නේ? ඉතින් භාගයක් කොහොමද ගිලලා මේක අතාරින්නේ නැහැ කියලා දන්න හින්දා කැමැත්තක්. දැන් කැමැත්තක්. එහෙනම් දැන් ගෙම්බ දැන් දන්නව නෑ ඉවරයි කියලා. හරි? එනි කැමැත්තක් කියලා දැන් 3 කාලක් විතර කියලා. දැන් කට විතරයි තියෙන්නේ ඔක්කොම යටිපැත්තේ කියලා. දැන් ඉතින් ගෙම්බ මොකද කියන්නේ? දැන් ගෙම්බ දන්නවා වැඩේ ඉවරයි කියලා. දැන් අතෑරියත් වැඩක් නෑ. දැන් ඉතින් කකුල් එහෙම කැඩිලා ඇතිනේ. වාගේ 3 කාලක් ගිලලා ඉන්න. දැන් කියනවලු ගිලපත් කියලා. ගෙම්බෝ බලන්න ඔය කියන 3 විදිහටම කෑ ගහනවා වෙලා. ඒක හින්දා මම මේ දෙක කියන්න මේ එක වැඩි වෙන්න ඕනේ නැහැ කියන්නේ කියලා. ඒක කියන්නේ. ඊට පස්සේ දෙවෙනි එකකේ ඉඳලා තුන්වෙනි එකකේ එක y භාණ්ඩයෙන් ප්‍රමාණය වැඩි කරනකොට එතන මොකද වෙන්නේ? එකේ ඉඳලා 3 දක්වා ආයේ 4 ඉඳලා ඉතර එකකින් අඩු වෙනවා. මෙතන එකකින් වැඩි වෙනකොට මෙතන එකකින් අඩු වෙනවා. මෙතන එකකින් වැඩි වෙනකොට මෙතන එකකින් අඩු වෙනවා. එහෙනම් අන්තිමට 5 ඉඳලා 6 දක්වා තව එකකින් වැඩි කරනකොට මෙතන 1 ඉඳලා 0 දක්වා තව එකකින් අඩු වෙනවා. එහෙනම් මේ එක අනිත් පැත්තට ගියත් එහෙමයි. එක භාණ්ඩයකින් සමාන ප්‍රමාණයකින් වැඩි කරනකොට එය හා සමාන ප්‍රමාණයකින් කැප කරන්න වෙන අවස්ථාව අපි කියනවා සමාන අවස්ථික පිළිවෙල තත්ත්වයක්. එවැනි අවස්ථාවක තත්ත්වයක නිෂ්පාදන හැකියාව මායිමක්ය සරල රේඛීය. ඊට පස්සේ අනිත් එක තමයි නිෂ්පාදන හැකියාව මායිමක්ය උන්ලට උත්තර අපි 6 කියලා හිතමු. අපි 6 කියලා හිතමු. මම දැන් ඔක්කොම අදින්න යන්නේ නැහැ. දැන් මේක y මේක x ටිකක් යනවා මේක 1 2 3 4 5. දැන් මේක එකකින් වැඩි කරනකොට එතන මේක තව එකකින් වැඩි කරනකොට මෙතන මේක තව එකකින් වැඩි කරන සමාන ප්‍රමාණයකින් මොකද වෙන්නේ? 1 2 3 4 5 6 මෙතන 1 2 3 4 5 6 මොනවද පේන්නේ කියලා. මෙතන සමාන ප්‍රමාණයකින් වැඩි කරගෙන යනකොට y භාණ්ඩයක ප්‍රමාණය x වලින් කැප කරන ප්‍රමාණය මොකද? කැප කරන ප්‍රමාණයේ වෙනස මොකද වෙලා තියෙන්නේ? දුර ගත්තාම එක එකක් නෙවෙයි මෙතන 1 2 4 7 9 5 මොන බලන්න මෙතන ඉඳලා මෙතෙන් තියෙන දුර වැඩි. මෙතන ඉඳලා මෙතෙන් තියෙන දුරක් ටිකක් ලොකු. ඊට පස්සේ ඊට වඩා අඩුයි. ඊට පස්සේ ඊට වඩා අඩුයි. ඊට පස්සේ ඊටත් වඩා අඩුයි. තව මේක උඩට යනකොට තව අඩු වෙනවා. එහෙනම් මේක සමාන ප්‍රමාණය වැඩි කරනකොට කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. එහෙනම් මූලයට උත්තර නිෂ්පාදනය කියමායි මක්කකින් පෙන්වන්නේ ඊනවන ආවස්තික පිරිවැය තත්ත්වය. හරිද? පැහැදිලි ඇතයි උපකල්පනය කරන්න. right? අර ස්ලයිඩ් එකේ තියෙන එක මම මේ කිව්වේ ඈ. ඒකේ තියෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි තාප්පිකම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. මේක මොකද වෙන්නේ බලන්න. මෙතන මෙතන මොකද උනේ? මේක සමාන 1 2 3 4 5 6 කියලා වයි වැඩි කරනකොට මෙතන මේ දුරට වඩා මේ දුර වැඩි. මේ දුරට වඩා මේ දුර වැඩි. ඒකට වඩා මේක වැඩි. ඒකට වඩා මේක වැඩි. එහෙනම් මේක සමාන ප්‍රමාණය වැඩි කරනකොට කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා. මේකට කියන අපි වැඩෙන අවස්ථික පිළිවෙල තත්ත්වයක්. නිසා නිෂ්පාදනය කියන මායිම් වක්‍රයේ මූලයට අවතලයි. හරි නේද?
මිස්ටර් සිකුවිරයා කියන්නේ දෙකම මේක තියෙනවා මොකද විස්තර මේ පුරවන්න තියෙනවා ඔයාලා පස්සේ පුරවන්න වෙලාව නැහැ නේද මේක පුරවන්න හරි ඔයාලා ගාව මේක තියෙනවද ඔයාලට බලන්න පුළුවන් මේක නේද එහෙනම් මේ නිෂ්පාදන හැකියාව මායිම් වාක්‍රිය අවස්තික විරය හැදෙන හැටි මම දීලා තියෙන්නේ මම මේ විස්තර කරපු එක ඒක ඔයාලා පුරවලා බලන්න ඕනේ හරි ඊතරදී ඔය තියෙන්නේ සමානයි බලන්නකෝ 6 6 6 මේක පුරවලා රූප සටහන බලන්න අන්න බලන්න ක්‍රමයෙන් වර්ධනය වෙලා ඇති එන ක්‍රමයෙන් අඩු වෙලා මේකේ පිළිවෙල වෙනස් මම කරාට වඩා නමුත් එකම ටික තමයි කරලා තියෙන්නේ මේ මිශ්‍ර එක දෙවිදිහට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ ප්‍රායෝගික භාවිතය ඔන්න ඊළඟ අභ්‍යාසය මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ ප්‍රායෝගික භාවිතයන් ටික ඔයාලා කරන්න ඕනේ මම මේක කරලා තියෙනවා ඔයාලා රූප සටහන ඇඳලා ඉවර වෙලා බලන්න මම අදින්න යන්නේ නැහැ මෙතන ඔක්කොම දැන් ඒකයි මම කිව්වේ මේ පාඩම අපි කෙටියෙන් කරන්න ඕනේ මොකද ආර්ථික විද්‍යාව හැඳින්වීම ගැනනේ මේ කරන්නේ අපි ඊට පස්සේ අපි පාඩම් තව ගොඩක් කරන්න තියෙනවා ඒක නිසා හරිද ඊළඟ අභ්‍යාසය නම් මෙන්න මේ කියන සංකල්ප ටික ඔයාලා අඳින්න ඕනේ මේකේ මම දීලා ඇති ඔය මම උපසරහන් ටික තියෙනවා ඔයාලා ඇඳලා තමයි මේ ටික බලන්න ඕනේ රයිට් අපි එතනින් ඒක නතර කරන වෙලාවත් එක්ක මේ ඊට පස්සේ මූලික ආර්ථික ප්‍රශ්න හරි මේකත් කොහොම හරි කරනවා පුතේ වේගෙන් හරි සහභාගයක් තියෙනවනේ මට නම් වෙලාව ගැටලුවක් නැහැ ඔයාලා ගෙදරින් ඉඳලා ලොකු ගැටලුවක් නැති මම දන්නේ මෙහෙට ප්‍රශ්නයක්ද කියලා ප්‍රශ්නයක් නැතුව ඇති කියලා හිතලා අපි කරගෙන යන්න හරි බයි මම කොහොම හරි කරන්න කියන්නේ කියාගෙන හරි යන්නම්කෝ මූලික ආර්ථික ප්‍රශ්න ඔයාලා දැනටම දන්නවා මූලික ආර්ථික ප්‍රශ්න සමහර ඒවා ඔයාලා කොටස් 4ක් කියලා ගන්නලා ඇති සමහර ඒවා කොටස් 3ක් කියලා ගන්නවා දැන් මම මෙතන ප්‍රධාන මූලික ආර්ථික ප්‍රශ්න 3ක් හැටියට හඳුන්වලා දෙනවා තව නූතන ආර්ථික ප්‍රශ්න තව කීපයකුත් මම දාලා තියෙනවා බලන්නකෝ ප්‍රශ්න ප්‍රධාන ඒවා තමයි කුමක් කොපමණ නිෂ්පාදනය කළ යුතුද ඕක දෙකට කඩලා ප්‍රශ්න 4කට ගන්නවා සමහර පන්ති වල ඔයාලගේ මොකද්ද කුමක් නිෂ්පාදනය කළ යුතුද දෙවෙනි එක තමයි කොපමණ මම දෙකම එකට අරන් තියෙන ගැටලුවක් නැහැ කෙසේ නිෂ්පාදනය කළ යුතුද කා සඳහා නිෂ්පාදනය කළ යුතුද ඊට අමතරව නූතන ආර්ථික ප්‍රශ්න වශයෙන් ආර්ථික කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නය ආර්ථික ස්ථායීකරණය පිළිබඳ ප්‍රශ්නය ආදායම් ප්‍රතිව්‍යාප්තිය පිළිබඳ ප්‍රශ්නය ආර්ථික වර්ධනය හා සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නය කියන මෙන්න මේ ප්‍රශ්න 4ක් දැන් වර්තමානයේ බිහි වෙලා වගේ තමයි තියෙන්නේ දැන් හරි ඊට පස්සේ කුමක් කොපමණ නිෂ්පාදනය කළ යුතුද කියන ගැටලුවෙන් කියවෙන්නේ මොකක්ද සම්පත් වෙන් කරලීම පිළිබඳ ගැටලුවයි මේක ඉතින් හිමිහිට කරනවා නම් හරි මට එහෙම මේ එහෙම යන්න හිතෙන්නේ නැහැ මේ නොකරන අය නොකරපු අය සිටින නිසා කරපු අය නම් මට කියලා දැම්ම රයිට් කමක් නැහැ අපි ටිකක් වේගින් කතා කරමු මොනවාද කුමක් කොපමණ ආසඳහා දැන් එළියට ගිහිල්ලා අපි මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව මොකක් හරි දේශනයක් කරනවා නම් මේ ඉතාමත් ග්‍රාමීය ජනතාවට එතන ගිහිල්ලා ඇහුවොත් ඔයාලා කිසියම් නිෂ්පාදනයක් කරන්න බලාපොරොත්තු තියෙනවා නම් කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කිසියම් ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාලගේ පළවෙනිම ප්‍රශ්නේ මොකක්ද කියලා ඇහුවොත් මොනවා කියයි කියලා හිතන්න කියනවා මේ ගම් වල කට්ටිය හොඳට මොනවා කියලාද හිතන්නේ ඔයාලා මොනවා කියයි කියලාද හිතෙන්නේ මොකද්ද ඔයාලා නිෂ්පාදකයෙක් වෙන්න යනවා නම් පළවෙනිම හොදාගත යුතු උත්තරේ කියලා මොකක්ද පළවෙනි උත්තරේ මොකද්ද හදන්නේ ඉස්සෙල්ලාම අහන්න ඕනේ ඒක මේ ආර්ථික විද්‍යාව දැනගෙන ඉන්න ඕනේ ඒක තමයි ප්‍රශ්නේ මොකද්ද මම ළමයි හදලාද විකුණන්නේ ඕකනේ පළවෙනි ප්‍රශ්නේ මම මොකද්ද හදන්නේ එහෙනම් ඒක තමයි ආර්ථික විද්‍යාව අපි න්‍යායාත්මකව ඉගෙනන්නේ මොනවද මේක ගම් වල අම්මලා තාත්තලා දන්නවා මොකද්ද හදන්නේ හැලපද හදන්නේ අග්ගලාද හදන්නේ හැලපද හදන්නේ කියන ඉස්ලාම් තියෙන එක. ඒක තමයි කුමක්ද නිෂ්පාදනය කරන්නේ.
ඒ කියලා කියන්නේ සම්පත් බෙදන්න. අපි ගාව තියෙන අපි ගාව ළමයි 5 දෙනෙක් ඉන්නවා නම් අපි ගාව බඩු භාණ්ඩ කිලෝ 1 කිලෝ 1 තියෙනවා නම් අග්ගලාව වලට කොච්චරද හැලප වලට කොච්චරද මේ තියෙන නිෂ්පාදන සම්පත් ටික බෙදලා මේක නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක තමයි සම්පත් බෙදියාම කියලා මේ දල අදහසින් කියන්නේ. එහෙනම් පළවෙනි එක තමයි කුමක්ද නිෂ්පාදනය කරන්නේ. ඊට පස්සේ මේ හදන හැලප කොච්චරද හදන්නේ? කොපමණක්ද හදන්නේ? ඒක තමයි දෙවෙනි යටලුව ඕනෑම නිෂ්පාදන කාර්යය. කොච්චරක් හැලප හදනවා. කොච්චරද හැලප හදන්නේ කියලා ඉස්සෙල්ලා ඊට පස්සේ තීරණය කරනවා. ඊට පස්සේ කාසඳහාද හදන්නේ? කාසඳහාද හදන්නේ කියලා කියන්නේ මං හදන්නේ වයසක අය සඳහා හැලප. ඒ කියන්නේ මොකක්ද? එහෙනම් අපි හදන්න ඕනේ සූප්පු කරන හැලපයක්. එයි වයසට දත් නැහැ. ඒක අපි තීරණය කරන්න ඕනේ. වා නිෂ්පාදනය කරන්නේ කුමන ජන කණ්ඩායම පාදක කරගෙන? දුප්පත් අයද පොහොසත් අයද ආදී වශයෙන්. ඊට පස්සේ කෙසේද නිෂ්පාදනය කරන්නේ? කෙසේද? මේක මම අතින් ගහලා මේක හදනවාද? එහෙම නැත්නම් මැෂින් එකක් කරන් හදනවාද? අපි කියන ශ්‍රම සූක්ෂම විදිහට කරනවාද? යන්ත්‍රයක් කරන් ප්‍රාග්ධන සූක්ෂම විදිහට කරනවාද? හරි. ඉතින් ඒ විදි දෙකට තමයි තීරණය කරන්න ඕනේ නැත්තේ අපි කෙසේ නිෂ්පාදනය කරනවද කියන ගැටලුවේ තේරුම තමයි කුමන නිෂ්පාදන ශිල්පීය ක්‍රමය පිළිබඳව ශිල්පීය ක්‍රමය තෝරා ගැනීම පිළිබඳ ගැටලුව කියලා තමයි අපි ඒකට කියන්නේ. එතකොට මෙන්න මේ ප්‍රශ්න හතරට එහෙම නැත්නම් ඔයාගේ මේ ප්‍රශ්න තුනට පිළිතුරු සොයන ආකාරය අනුව ලෝකයේ පවත්නා වූ ආර්ථික ක්‍රමයන් එහෙම නැත්නම් රටවල් එහෙම නැත්නම් අර්ථ ක්‍රමයන් ප්‍රධාන කොටස් තුනකට වර්ග කරනවා. අර්ථ ක්‍රම මොනවද? දන්නවනේ? පොඩ්ඩක් ලියන්න බලන්න ටක් ගාලා. මං ඉතින් මේක මේ අරන් එනකන් ගිහිල්ලා අනිත් පැත්තට හරිද? ඔය තුනම කෙටියෙන්ම කිව්වේ ඔයාලා පොඩ්ඩක් බලන්න ඒක. මේ තියෙන මූලික ආර්ථික ක්‍රමය. මොකද්ද? වෙළඳපොළ ආර්ථික ක්‍රමයන්, රාජ්‍ය විධාන මත පදනම් වූ ආර්ථික ක්‍රමයන්, මිශ්‍ර ආර්ථික ක්‍රමයන්. කියන කොටස් තුනම තමයි අපි ආර්ථ ක්‍රම හැටියට හඳුන්වන්නේ. මේක වර්ගීකරණය කරන්නේ කොහොමද? අර ඉස්සෙල්ලා කියපු මූලික ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් හොයන ආකාරයේ මත පදනම තමයි මේ ආර්ථ ක්‍රම වර්ගීකරණය කරන්නේ. වෙළඳපොළ ආර්ථ ක්‍රමය, රාජ්‍ය විධාන මත පදනම් වූ ආර්ථික ක්‍රමය, මිශ්‍ර ආර්ථික ක්‍රමයන් කියලා. පැහැදිලිද? අපි එක එක ආර්ථ ක්‍රමයේ මේකට ගැටලු විසඳුම් හොයන ආකාරය බලන්න. වෙළඳපොළක ආර්ථ ක්‍රමයන් මූලික ලක්ෂණ. වෙළඳපොළ පිළිබඳ පෞද්ගලික හිමිකම, නිදහස් ව්‍යවසාය හා තේරීම් නිදහස, මිල යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය, පාරිභෝගික ස්වාධිපත්‍ය ඒවා කියව ගන්න පුතේ. වාසි අවාසි ගැටලුවක් නෑ. රාජ්‍ය විධාන මත පදනම් වූ මිශ්‍ර ආර්ථිකය ක්‍රමයන්හි ලක්ෂණ. ඒ කියන්නේ සමාජවාදී කියන එකේ ලක්ෂණ. ඒකේ අවාසි පොදු භාණ්ඩ තැපීම් හිම ඉන්නේ කියන එක ඔයාලා දන්නවා. ඊට පස්සේ අවාසි. හරි. මිශ්‍ර ආර්ථික ක්‍රමයේදී මේ එකම කලපානවා. මෙන්න මේ වගුව මතක තියාගත්තා නම් ඔයාලට අර ටික කියවලා මෙන්න මේක විතරයි ඔයාලා ෂෝට් නෝට් එකක් මේ තියෙන්නේ. ආර්ථික ක්‍රමයන්හි මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය. හරිද? එතකොට ආර්ථික ක්‍රමය මොකද්ද? වෙළඳපොළ ආර්ථික ක්‍රමය, එහෙම නැත්නම් ධනවාදී ආර්ථික ක්‍රමය, රාජ්‍ය විධාන මත පදනම් වූ ආර්ථික ක්‍රමය, මිශ්‍ර ආර්ථිකය. කුමක් කොපමණ නිෂ්පාදනය කළ යුතුද කියන ගැටලුව කොහොමද ධනවාදී ආර්ථික ක්‍රමයක හොදන්නේ? ලාභය පදනම් කරගෙන මිල ක්‍රමේ සංඥා මගින් විසඳුම් ලැබේ. එහෙනම් ලාභය මත පදනම්ව තමයි විසඳන්නේ. සමාජවාදී එහෙම නැත්නම් රාජ්‍ය විධාන මත පදනම් වූ ආර්ථිකයක ජීවන තත්ත්වයේ උසස් කිරීමට සුබ සාධන පදනම් කරගෙන මධ්‍යගත සැලසුම් මණ්ඩලයක් මගින් තමයි කුමක්ද කොපමණද නිෂ්පාදනය කරන්න කියන එක හොයන්නේ.
මේ දෙකේම ක්‍රියාකාරීත්වයෙන් තමයි මිශ්‍ර ආර්ථිකයක හොයන්නේ. හරි? කෙසේ නිෂ්පාදනය කළ යුතුද? වෙළඳ පොළ එකක හැම වෙලෙම මොකද කරන්නේ? මිල අඩු සාධකීන් වැඩි වශයෙන් සංයෝග කර නිෂ්පාදනය කරනවා. ඒකේ හේතුව මොකද? මිල අඩු එකකින් බාල භාණ්ඩ යොදාගෙන නිෂ්පාදනය කරන් පස්සේ ලාභය වැඩි. හැම වෙලෙම ලාභය තමයි වෙළඳ පොළ ආර්ථික ක්‍රමයක් බලන්නේ. මධ්‍යගත ක්‍රමය සම්පාදන අධිකාරිය තීරණය කරයි. ක්‍රම සම්පාදන අධිකාරිය මගින් තමයි මේ දෙකේම සංකලනයක් තමයි මිශ්‍ර කා සඳහාද කියන එක ඉහළ මිලක් ලබන අය නිමවමින් වැඩි ප්‍රමාණයක් අත් කරගන්න. ඒත් ලාභය වැඩි කිරීම. අරක මධ්‍යගත සම්පාදන මණ්ඩලකින් ඉහත සඳහන් දෙකේ. හරිම ලේසි නේද ඒක? මම හිතන්නේ හරිම ලේසි අර ප්‍රශ්න තුනට වෙළඳපොළ එක එක වෙළඳපොළ යටතේ උත්තර හොයන ආකාරය මේ වගුව නම් පාඩම් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. හරිද? මේක තමයි පාඩම් කරගන්න ඕන. ඉතාමත්ම කෙටියෙන් තමයි මේ කරේ. මේ ඊටත් වඩා කෙටි කරන්න බෑ, කරෙත් නැති තරම්. නමුත් කරා අවසාන වශයෙන්ම මෙතන අපි කතා කරන්නේ ආර්ථිකයක ක්‍රියාකාරකම් අධ්‍යයනය මොනවද කියන්නේ? සර් මේ නෝට් එක අපි ගාව නැහැ. ආර්ථික විද්‍යාවේ කොටස් ගොඩාක් තියෙනවා. මේ කීපයක් මම දාලා තියෙන්නේ. සුද්ධ ආර්ථික විද්‍යාව, සාර්ව ආර්ථික විද්‍යාව, සංවර්ධන ආර්ථික විද්‍යාව, ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව, මූල්‍ය ආර්ථික විද්‍යාව, රාජ්‍ය ආර්ථික විද්‍යාව, සදාචාර ආර්ථික විද්‍යාව. දැන් මොරාල් ඉකොනොමික්ස් කියලා එකක් ඇවිත් තියෙනවා. ආර්ථික මිතිය කියන මෙන්න මේ කොටස් වලින් සැදුම්ලත් වෙනවා. ඔයාලට මේකේ මේ පොඩි කොටස් හැම එකෙම සදාචාර ආර්ථික විද්‍යාව සහ ආර්ථික මිතිය කියන කොටස් දෙකෙන් හැර අනිත් අයින් ඔක්කොගෙම චුට්ට තියෙනවා. චුට්ට මේ එක එක විෂය ධාරාව වෙන වෙනම ඉගෙන ගන්න පුළුවන් ජීවිත කාලය දක්වා. එච්චර ලොකු සාගරයක් වගේ තියෙනවා. අපි පොඩි කෑලි ගොඩක් ඉගෙන ගන්නවා. ඉතින් අද මේ කරේ මේ අර වහින්න නැතු තිබිලා ඉඩවරේට තිබිච්ච කට්ට වෙච්ච පොළොවට මේ වසංගතයේ හින්දා ගෙදරට එලා ඔය නිකන් ඉඳපායට ගහක් පැල කරන්න මේ පොඩි ස්ථානයක් තමයි මේ හදලා දුන්නේ. ඉතින් මේක පැල කරන තැන අද පටන් ගත්තොත් හරියට මුල් අල්ල ගන්නකම් ඔයාලා මේක අල්ලන් ඉන්න ඕනේ නොකරපු අය. හරි? ඒකින්ද මෙතනින් අපි ආරම්භ කරමු. ඔයාලා මොනවා හරි ගැටලුවක් තියෙනවද? නැත්තම් කෙරෙන්න ඕන විදිහේ තාව වෙනසක් තියෙනවද? ඕන එකක් කියන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. සර් මේ නෝට් එක අපි ගාව නැහැ. මොනවා හරි ගැටලුවක් තියෙනවද පුතේ කියන්න බලන්න. සර් මේ නෝට් එක නැහැ අපිට. මේ නෝට් එක අපි ගැටලුවක් තියෙනවද නැත්තම් මෙහෙම කරොත් කමක් නැද්ද? නැත්තම් මේ ඔව් ගැටලුවක් නැත්තම් ඔය කියපු වැඩ ටික කරන්න අපි ලබන සතියේ අපිට නෑනේ සර්. ඔයාලා හිතන්න නැතුව ඇති ඉල්ලුම සැපයුමින් තමයි පටන් ගන්නෙ. ඉල්ලුම සැපයුම පාඩමත් අපි ඔයාලා මං ගන්නවා නම් ඒ ලෙවල් වලට මාස 6ක් කට ආසන්න කාලයක් කරන පාඩමක් අපි දවස් දෙකකින් තමයි කරන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙන්නේ නැති කොච්චර ෂෝට් ඇන්ඩ් ස්වීට් මේක කරන්න ඕනද කියන එක. මාස 6ක් විතර කරපු පාඩමක් අපි දවස් 2 හෝ වැඩිම 3කින් කරන්න ඕනේ. ඒකින්ද ඔයාලගේ සහයෝගය මේකට අත්‍යවශ්‍යයි. මොකද එහෙම නැත්නම් මේ කරගෙන යන්න බෑ. දවස් 2කින් 3කින් ඔයාලගේ වැඩ කෙරෙන්න ඕනේ. අපිට නෑනේ. ඊට පස්සේ තමයි අපි ඔයාලට අලුත් දේවල් ටිකක් ගණන් බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් මම හිතන්නේ එක දිගටම මම කෙරෙන්නේ නැහැ. මේක දවසක කෙනෙක් ඉන්නවා එයා විකට කරයි මේ මමත් කීපයක් ඒ අසතුරු කරනවා. ගැටලුවක් නැද්ද පුතේ මොකද කියනවාද? සර්ට ඇහෙනවද අපි කියන එක? සර්ට ඇහෙනවද අපි කියන එක? හරි. එහෙනම් අපි මෙතනින් අදට නවත්තුමු. එහෙනම් මේ සර් සුබ සන්ධ්‍යාවක්.